නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කිං සච්ඡං ගවේසි දිනනි ඔබහා සමග ධර්ම සාකච්ඡාට මාතෘකාව වශයෙන් බලාගත් කිං සච්ඡං ගවේසි සත්‍ය ගවේෂණය කියන්නේ මොනවද? සත්‍ය ගවේෂණය කියන වචන දෙක දෙන්නත්නි අප පාවිච්චි කරන සාපේක්ෂවාදී චින්තනය අරහා යෙදෙන ආකාරය තමයි අපි ඇසෙන් දකින දේ සත්‍ය කියලා පිළිගන්න. කනෙන් අහන දේ අපි සත්‍ය කියලා පිළිගන්න. නාසයෙන් ගනු ලබන ගඳ සුවඳත් අපි සත්‍ය කියලා පිළිගන්න. දිවෙන් ගනු ලබන රසයත් අපි සත්‍ය කියලා පිළිගන්න. කයෙන් ලබන ස්පර්ශයත් අපි සත්‍ය කියලා පිළිගන්න. මේ කරුණු පහම එකතු වුනහම අරූප ධර්මයක් වශයෙන් මන කියලා කියනවා. ඒ කරුණු පහට ධම්ම කියනවා. මන ධම්ම වශයෙන් ගන්න දේ සත්‍යයි. එතකොට අපිට සත්‍ය හයක් මේ සත්‍ය හය තමයි අපි සාපේක්ෂවාදී චින්තනය තුළින් ඕනම භාෂාවක් කරා පිළිගන්න. නමුත් පින්නත් මේ සත්‍ය හය සමාජය අපට ජීවත් වෙන්න ප්‍රධාන උනත් සාමාන්‍ය සීමා සහිත උනත් තථාගත දර්ශනයේ වෙන්න එකම සත්‍යයක් තියෙනවා. තථාගත දර්ශනයේ තියෙන සත්‍ය එකයි. අපි ඒ සත්‍ය දකින්න උත්සාහ ගන්න ඇයි? අප පිළිගත් මේ සත්‍ය තුල අපි හැම කෙනෙක්ම දැනුවත් හෝ නොදැනුවත් උප්පත්තිය පිළිගන්නවා. මේ හැම කෙනෙක්ම මේ බණහන ඇත්තෝ උප්පත්තිය පිළිගන්නවා. ඒ වගේම ඊට ප්‍රතිවිරුද්ධ ධර්මයේ මරණය පිළිගන්නවා. මේ දෙක අතරක් තියෙනවා කියලා ඔබට හිතනවා කාලය සම්බන්ධ. ඊළඟට එතන දානවා ජරාව. අනිත් එක දානවා ලෙඩ. ජරා ව්‍යාධි. ඒතර උප්පත්තිය ජරා ව්‍යාධි මරණය. මෙන්න මේ කියන ධර්මයට තථාගත සම්මා සම්බුදුන් වහන්සේ සතර අපාය කියලා කියනවා. සම්මා සම්බුදුන් වහන්සේ සතර අපාය කියන්නේ මොකටද? උප්පත්තිය ජරා ව්‍යාධි මරණය කියන මේ ධර්ම හතර. නමුත් පින්නත්නි අප බණපතෙන් ඉගෙනගත්ත විදිය මේට වඩා හාත්පසින් වෙනස්. අපි ඉගෙන ගත්තේ සතර අපාය කියලා තිරිසන් ලෝකේ. ඊළඟට പ്രേත කියලා කොටසක් අරගෙන പ്രേත ලෝකේ. ඊළඟට අපි ගාම ගත්ත සුරයෝ. සුර අසුර කියන එක සුරයෝ කෙනෙක් ගත්තා. ඊළඟට නරකය. මේ අපායවල හතර තමයි අපි බණපතෙන් ඉගෙනගත්තේ. තිරනම් പ്രേත නරක අසුර. මෙන්න මේ කියපු ධර්මයට තමයි සම්මා සම්බුදුන් වහන්සේ අර්ථකථනයක් දුන්නේ උප්පත්තිය ජරා ව්‍යාධිය මරණය. මේ හතර තිරසනෙක් මේ ලෝකේ ඉන්නවනම් එයාට උප්පත්තිය තියෙනවා මරණය තියෙනවා. പ്രേතෙක් ලෝකේ ඉන්නවනම් එයාට තියෙන උප්පත්තිය තියෙනවා මරණය. නරකය කියන ගත්තත් උප්පත්තිය මරණය තියෙනවා. ඊට අසුරයෙක් ගත්තත් උප්පත්තිය මරණය. ඒක නිසා මේ හැමෝටම පොදු ධර්මයක් තමයි ප්‍රඥප්තිය හරහා උප්පත්තිය ජරා ව්‍යාධිය මරණය සාපේක්ෂවාදී චින්තනයේ පිළිගත්තු ඇත්ත. නමුත් පින්නත්නි තථාගත සම්මා සම්බුදුන් වහන්සේගේ දේශනාව ඔයතුන්ට අහන්න ලැබෙන්නේ කලාතුරකින්. ඒක බොහොම ගැඹුරු දෙයක්. ඇයි ඒ කියන්නේ? බුදුහාමුදුරුවෝ පින්නත්නි අප කතා කරන සාපේක්ෂවාදී චින්තනය හරහා ධර්ම දේශනා කරන්නේ.
මොකද්ද මේ සාපේක්ෂවාදී චින්තනය කියන්නේ? සාපේක්ෂවාදී චින්තනය කියන්නේ අපි යම් තැනක් මුලේ කියලා ගත්තොත් ඊළඟට ඒකේ අනිත් පැත්තට කියන්නේ අග කියලා. ඒක දෙකට නැවුවොත් මැද්ද කියලා කියනවා. ඒතර අපි පිළිගත්තු ධර්මයේ මුල මැද අග තියෙනවා. ඒතර සාපේක්ෂවාදී චින්තනයේ මුල මැද අග තියෙනවා. ඒක නිසා නිතරම මුල කියන අවස්ථාව ගත්තොත් අග කියන අවස්ථාව තියෙන එක අනිත් පැත්තේ. කෙලවර. ඒක දෙකට බෙදුවොත් තමයි මැද්ද එන්නේ. මෙන්න මේ විදිහේ දැනුමකින් තමයි අපි සාපේක්ෂවාදී චින්තනය ඉදිරිපත් කරන්නේ. මේ චින්තනයේ සම්බන්ධව උගා කරුණු ඉදිරිපත් කරපු උත්තරමය තමයි මේ නූතන යුගයේ ගත්තාම ඇල්බර්ට් අයින්ස්ටයින් තුමා සාපේක්ෂවාදී චින්තනය ඉදිරිපත් කළා. එතුමා මේ චින්තනය ඉදිරිපත් කරලා මේ දැනුම් සම්භාරයෙන් එතුමා පෙන්නනවා අන්තිමේදී එතුමා දැක්කා මේ සාපේක්ෂවාදී චින්තනයට එහා ධර්මයක් තියෙනවා. නමුත් එයාට ඒක කියන්න වෙලාවක් නෑ. එයාටගේ ජීවිත කාලය ඉවරයි. එයාට දැනගත්තා මේක එහා තියෙනවා. සාපේක්ෂවාදී චින්තනයට එහා තියෙනවා. නමුත් එයාට ඒක කියන්න බැරි වුණා. ඉතින් පෙන්නන්නේ ඊට පස්සේ තරුණ විද්‍යාඥයොත් ඒට එහාට ගියා. කොතෙන් එහාට ගියත් සාපේක්ෂවාදී චින්තනය කියන ධර්මයේ එහාට ඒගොල්ලෝ ගියාට ඒ අනුව නොයෙක් විද්‍යාත්මක තේරි ඉදිරිපත් කරාට සත්‍යය ඒවට සොයාගන්න. සියලු විද්‍යාව. නමුත් පෙන්වන්නේ තථාගත දර්ශනය. එහෙම දෙයක් නෙමෙයි. මේ ලොකු කුඩා හැම කෙනෙකුටම සත්‍ය තමා තුළින් දකින්න සැලසුවා. ඒ සම්මා සම්බුදුරන් වහන්සේගේ තියෙන විශේෂත්වය තමයි සත්‍ය කියන එක වටපිටින් බලන්නේ නෙමෙයි තමා තුළ තියෙන දෙයක් හැටියට පෙන්වන්නේ. ඒ කියන්නේ පෙන්වන්නේ ඔබ ධර්මයේ පායින් හුවෙක් කමන්නේ ඔබ තුලයි මේ ධර්මයේ පිහිටව ගන්න. ඒ කියන්නේ මෙන්න මේ නීතිය උඩ. සියලුම සම්මා සම්බුදුරන් වහන්සේ දේශනා කරන්නේ මේ බම්බයක් පමණ ශරීරය. බම්බේ කියන්නේ අඟල් 12 අඩි 1 අඩි 6 බම්බේ කියන එක නෙමෙයි. ඒකත් බම්බේ තමයි. එතන අම්දෙනින් ගන්න මිම්ම කියන අර්ථය. මොකද මේ මිම්ම ඇස කන නාසය දිව ශරීරය මන. එතන 6යි. මේ මිම්ම තමයි අපි හැමෝටම තියෙන්නේ. එතකොට කුඩා ළමයෙක් ගත්තත් ඇස කන නාසය දිව ශරීරය මන තියෙනවා. ලොක් කෙනෙක් ගත්තත් එහෙම. නමුත් සමහර කුඩා ළමයි අඩි 6ක් උස නැහැ. ඒ කියන්නේ බම්බයක් උස නැහැ. ඒකට ඒගොල්ලෝ අහුවෙන්නේ නැහැ. අඩියන් අල්ලන්නේ. නිසා බම්බේ කියලා මෙතන සංකේතයක් කරේ මොකද්ද? මිම්ම. මොකද මේ මිම්ම? අස කන නාසය දිව ශරීරය මන. මේක තමයි ධර්මය. වෙන ධර්මයක් නෑ. මේකෙන් තමයි අපි සත්‍ය සොයාගෙන යන්නේ. හැමෝම. මේ කෙනෙක් හිතන්න පුළුවන් මේකෙන් අපි සත්‍ය සොයාගෙන මේක නැතුව අපිට සත්‍ය සොයන්න බෑ කියලා. එහෙම අපි කවුරුත් හිතන්නේ එහෙම තමයි. නමුත් පින්නත් අපි හැම කෙනෙක්ම ධර්මයේ ගත්තාම ආපු ගමන් මාර්ගයක් තියෙනවා. Taman ආපු ගමන් මාර්ගයක් ප්‍රඥප්තියෙන් වෙන්නේ. වෙන කියන්න ක්‍රමයක් නැත්නම් මේ හැම කෙනෙක්ම ආපු ගමන් මාර්ගයක් තියෙනවා. මේ ගමන් මාර්ගය Taman බලනවා නම් උගා දුරට Tamanට ධර්ම තෝරගන්න පුළුවන්. ඒක තමයි ඒ ධර්ම ස්වභාවය. ඉතින් අපි ආපු ගමන් මාර්ගය ගත්තාම අපි වචන හරහා ඒක ඇත්තද නැද්ද කියලා පස්සේ දැනගන්න ඕනේ නැහැ. පස්සේ දැනගන්න පුළුවන් ඇත්තද නැද්ද කියලා. අපි වචන හරහා පිළිගන්නවා මව් කුස හිටියට. මේ හැම කෙනෙක්. වචන වලින් අපි පිළිගන්නවා මව් කුස හිටියා කියලා ඔබ හැමෝම පිළිගන්නවා. ඉන්ද්‍රියාර්ථ. ඒක ඇත්ත නැත්ද පස්සේ තෝර ගන්න පුළුවන්. මේ මව් කුස මාස 7ක් මාස 9ක් මාස 10ක් ඉඳලා මව් කුසෙන් බිහි. අපි ඒක පිළිගන්නවා. ඒ බිහි වෙලා එතන ඉඳලා තමයි පින්නත් නේ අපි ධර්මය ගැන කතා කරන්නේ. ඔය මම මේ පෙන්නුවේ ඔබට පළමුවෙන්ම ඔය මව් කුසට කොහොමද ආවේ ඒ සම්බන්ධව කියනවා ඔයකට පැහැදිලි නෑ. මෙන්න මේ කියන තැන ඉඳලා පැහැදිලි කර ගන්න පුළුවන්. මව් කුසෙන් බිහි වෙලා ඔබ උඩුකුරු වෙන තැන ඉඳලා. ඉතින් පෙන්නත් නේ මේ ධර්මයේ පෙන්වන්නේ මහා ප්‍රඥා සූත්‍රය. මහා ප්‍රඥා සූත්‍රය කියලා මහා ප්‍රඥා කියලා රස 12ක් දේශනා කරපු ධර්මයක් තියෙනවා මහා ප්‍රඥාව. ඒ වගේම සම්මා සම්බුදුරණන්ගේ ධර්මයේ නිදංගත කළ තුන්
ධර්මයේ නිදන් කරගත්තු ඒ සාහිත්‍ය පොතක් හරියට තමයි අද පිළිගන්නේ. උම්මක ජාතක. උම්මක ජාතකේ. පින්වත්නි මේ පොතේ අර්ථ එක්කෙනෙක්වත් අද ලංකාවේ නෙමෙයි කොහේවත් ඉන්න කෙනෙකුට කියන්න බෑ. පැහැදිලි කරලා. උම්මක ජාතකයේ පොත ඔබලා කිව්වොත් බලත් ගන්න. මේ කියන කරුණු පැහැදිලි කරලා පෙන්නකොට තමයි ඔබට බුද්ධහම මොන විදිහටද කියලා පේන්නේ. ඉතින් ඒක වැඩි හරියක් කියන්නේ ප්‍රශ්න. දැන් අද මම ගන්නේ ඔබලා වැටිච්ච මුලාව පෙන්වන්න. එක ප්‍රශ්නයක් තමයි. හූ වැටේ ප්‍රශ්නේ. හූ වැටේ කියන්නේ නූල් බෝල. නූල් බෝලේ ප්‍රශ්නේ අරගෙන කියන්නේ. අපි මේ නූල් බෝලේ කියන ප්‍රශ්නේ අරගෙන හූ වැටේ ප්‍රශ්නේ මේකයි තෝරලා දෙන්න හදන්නේ. මේක තියෙන්නේ කොහෙද? උම්මග්ග ජාතකයේ කියන බණ පොතේ තියෙන්නේ. ඉතින් ඒක බණ පොතක් හරි සාහිත්‍ය පොතක් හරි බොවුණු කොන විදියට පිළිගන්න. නමුත් මේ නූල් බෝලේ ප්‍රශ්නේ ඔබ විසඳගත්තද? මේ හුව වැටේ ප්‍රශ්නේ ඔබ විසඳගත්තද? ඒක පෙන්වන්නේ මේ විදිහටයි. එක්තරා ස්ත්‍රියක් පුරුෂයෙක් නෙමෙයි එක්තරා ස්ත්‍රියක් එදාම පිපිච්ච කපු වලින් නූලක් අමර. එක්තරා ස්ත්‍රියක් එදාම පිපිච්ච කපු වලින් නූලක් අමර. ඒ නූල අමරලා ඒක නූල් බෝලයක් ඔස්සේ ඔතා ගන්න. ඔතාගෙන තමන්ගේ ඉනේ ගහගෙන නූල් බෝල. තමන්ගේ ඉනේ ගහගෙන මහෞද්ධ පඬිතුයන්ගේ පොකුණට නාන්නේ. මේ මහෞද්ධ පඬිතුයයි පොකුණ නාන්න යනකොට මේ ස්ත්‍රිය එදාම පිට කපුලින් නූලක් අමරගෙන නූල් බෝලයක් හදලා ඉනේ ගහගෙන කොහෙද ගියේ? මහෞද්ධ පඬිතුයයි පොකුණ නාන්න ගියා. මේ ඔක්කොම গুপ্তහර. ඒලද මෙහෙම අර උඩියන්නුන් ගලවලා නූල් බෝලේ ඒ කුඩින් කියලා යටියන්නුන් එක මේ ස්ත්‍රිය නාන. එතෙන්ට ආවා හේර ස්ත්‍රියක්. හේර ස්ත්‍රියක් ඇවිල්ලා අර රෙඩි උඩ තියලා තිබුණා නූල් බෝලේ දැක්කා. දැකලා නැගණිය මම මේ නූල් බෝලේ අරන් බලන්න කියලා. හොඳයි නැගණිය. ඒකට හොඳයි අරගෙන බලන්න කියලා කිව්වා. මේ මොකද මේ කරේ මේ ස්ත්‍රිය නූල් බෝලේ අරගෙන ටිකක් වෙලා බලලා එයාගේ ඉනේ ගහලා. ගහගෙන ඉතින් පැනලා ගියා. දැන් මේ නනා හිටපු ස්ත්‍රිය නූල් බෝලේ අරගෙන යන ස්ත්‍රිය දැකලා පසුපස්සේ ලෝ. දැන් කියනවා මගේ නූල් බෝලේ දෙන්න. මේ කියන්නේ අර නූල් බෝලේ හදපු ස්ත්‍රිය. එතකොට හේර ස්ත්‍රිය කියනවා තිගේ නූල් බෝලේ තිගේ ළඟ. මේක මගේ නූල් බෝලේ. දැන් මෙතන තියෙන අවුල. ප්‍රශ්න. ඉතින් දෙන්න රණ්ඩු වෙනවා. මගේ නූල් බෝලේ දෙන්නේ කොහම හරි කියනවා තිගේ නූල් බෝලේ තිගේ දෙන්නේ මේක මගේ නූල් බෝලේ. දැන් මේ රණ්ඩු වෙයි කොතනින්ද යන්නේ? කෝලහල කරගෙන කොතනින්ද යන්නේ? මහෞද්ධ පඬිතුයන්ගේ විනිශ්චය ශාලාව ගාව. ඒ විනිශ්චය ශාලාව ගාමින් යනකොට එතන ඉන්නවා ඒ ගොඩ නෙමෙයි ලෝකෝත්තර ධර්මයකට කියන්නේ. ඒ ගොඩ ඉන්නවා පුරුෂයෝ 7 දෙනෙක්. මේ පුරුෂයෝ 7 දෙනා කියන්නේ සප්තාරි ධන. මේක බණ පොතේ තියෙනවා ඒක බලන්න. ඒ සප්තාරි ධනෙන් එයා පොහොල්තෙක් විලාසී අරගෙන සිටු කියලා. දැන් ඔය ඇත්තොත් ඒකට ගියන් පස්සේ සිටුවරේ කරන හැම කෙනෙක්ම. මේකට හොම හිටියට හැම කෙනෙක්ම සිටු කියන தත්ත්වය ලැබෙනවා ඒකට ගියන් පස්සේ. සිටුවරේ. සියලු ධර්මයන්ගෙම ආඩ්‍යයි. කිසිම දෙයක් අග්නේ. සිටු තනතුර ලැබෙනවා. ඒකට ගියොත්. දැන් එතකොට මේ එතන සිටුවරු එතන ඉන්නවා ඒ සප්තහාර ධනෙ. ඒ සිටුවරු ඒ පුරුෂයෝ 7 දෙනා අරගෙන යනවා. උසාවියේ ළඟින් කෝලහල කරගෙන ගිය මේ ස්ත්‍රියෝ දෙන්න. අරන් ගිහින් මොකද අරන් යන්නේ? උසාවියට අපහසු කරාට. උසාවියේ ඉදිරියෙන් කෝලහල කරගෙන ගියාට. ශබ්ද පාත්තන්න බෑනේ. ඒක මෙහෙ නියත් එහෙම. ඒක ගිහිල්ලා මහෞද්ධ පඬිතුයෝ තමයි ප්‍රශ්න විසර්ජනය කරන්නේ. මහෞද්ධ පඬිතුයෝ ළඟට ගියන්න මහෞද්ධ පඬිතුයෝ දකිනවා. මේ ප්‍රඥාවට පේනවා. මහෞද්ධ පඬිතුයෝ සංගීතයක් කරේ ප්‍රඥාව. ප්‍රඥාවට පැහැදිලිවම පේනවා මේ හේරයිස්ත්‍රිය මේ සත්‍යයිස්ත්‍රිය. ඒනට මේක අපිට විසඳන්න ඕන නිසා විනිශ්චය කරනවා. දැන් අහනවා අර හේරයිස්ත්‍රිය
නූල් බෝලේ අතේ තියෙන හෙරිස්ට්‍රි. ඒ නූල් බාරගෙන හෙරිස්ට්‍රි ගියාට පස්සේ අර මහෞතුමන්ට කියනවා මා කියන විනිශ්චයේ ඉන්නවද කියලා අහනවා. එහෙමයි ස්වාමී කිව්වහම දැන් ප්‍රශ්න අහන්න. කවුද මේ නූල් බෝලේ හැදුවේ? මේ හෙරිස්ට්‍රියෙන් අහන්නේ. හෙරිස්ට්‍රිය කියනවා ස්වාමීනි මම මේ නූල් බෝලේ හැදුවේ. එයා කියන්නේ නැහැ එයා කියන්නේ නැහැ අනුන්ගේ නූල් බෝලයක් කියලා කිව්වොත් අපරාධයක් නේද? මම මේ නූල් බෝලේ හැදුවේ. හොඳයි. ඒ සාක්ෂි ලියන්න. එයා හැදුවා. මේ නූල් බෝලේ උතනකොට ඇතුළට දැම්මේ මොකද්ද? නූල් බෝලේ උතන මොන හරි දාන්න. ස්වාමීනි මම කපු ඇටයක් දැම්මා. කිරිගහට මෝල් ගහෙන් යනවා කිව්වා. ඒ කපු නූල් වලට කපු ඇටයක් දැම්මා. දැන් එයාගේ සාක්ෂි සටහන් කරගත්තා. එයා කූඩුවෙන් බැස්සුවා. ඒ පාර අර නූල් බෝලේ අයිතිස්ත්‍රිය. එයා උසාවි කූඩුවෙන් නටනවා. මා කියන විනිශ්චයෙන් වල ගහම ඉන්නවා ගොහම කවුද මේ නූල් බෝලේ හැදුවේ? ඒකට ඒස්ට්‍රිය කියනවා. එදාම පිපිච්ච කපු වලින් වලු දෙකක් අරගෙන මම අම්බරලා නූල් බෝලේ හැදුවා. මේ නූල් බෝලේ ඇතුළට මොකක්ද දැම්මේ? ස්වාමීනි මම තිබිරි යටියක් දැම්මා. ඒ සත්‍ය ඉස්ත්‍රියක තිබිරි යටියක් දැම්මා. දැන් පින්වත් නේ දැන් අපිට තියෙන්නේ මේ නූල් බෝලේ ලිහලා බලන්න. මෙන්න නූල් බෝලේ ලිහන බලන්න අවස්ථාව දැන් අපි ඇවිල්ලා තියෙනවා. මේ විනිශ්චය මණ්ඩලයේ ඔයත් විනිශ්චය මණ්ඩලයේ ඉන්නේ ඔක්කොම කට්ටිය දැන් නූල් බෝලේ ලිහලා බලන්න ඕන. ලිහලා බැලුවහම අපිට බලන්න ගන්න පුළුවන් මොකද්ද මේ උනේ කියලා. මොකද්ද මේ කතාව කියලා. හෙරිස්ට්‍රිය කියන්නේ මොකද්ද? කපු වැටියක් දාලා ඉතුවා කියලා. සත්‍ය ඒ ඉස්ත්‍රිය කිව්වා තිබිරියට දාලා ඉතුවා. අත් වශයෙන්ම මේ නූල හැබැයි මේ කියන කතාව බාහිර කතාවක් නෙවෙයි කණෙන් ඇහුවට මේ Taman කියලා හැම කෙනෙක් ගාම තියෙන කතාවක් මම මේ කියන්නේ. වටපිටාවේ තියෙන කතාවක් නෙවෙයි. දැන් Taman තුල බලන්න මේ කතාව. මේකයි ගැඹුරු ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ Taman තුලම බලන්න ඕන. එතකොට මෙතන පෙන්නනවා එදාම පිපිච්ච කපුව. එදාම පිපිච්ච කපුව කියලා ගත්තාම මේ පෙන්වන්නේ මව කුසෙන් බිහි වෙන අවස්ථාව. මේ මව කුසෙන් බිහි වෙන අවස්ථාව. ඒතර මව කුස හිටි හැටි වලට පොඩ්ඩක් මතක් වෙන්න ඕන. ප්‍රඥප්තිය. ඒක ඇත්තරුණ. මව කුසේ ඉන්නකොට ඔබ ඉහළට හුස්ම ගත්තේ නැහැ නාසයෙන්. පහළට හුස්ම ගත්තේ නැහැ. ඔබට ආශ්වාස ප්‍රශ්වාස කියලා කරනවා කියන්නේ. එතන කියන්නේ ශ්වාසය කියලා. ඔබ ශ්වාසය ගත්තේ කොතනින්ද? මවගේ පෙකිනි මැද. එතනින් අරගෙන තමයි මුළු ශරීරෙම ක්‍රියාත්මක කරන්නේ. ඒකට කියන්නේ ශ්වාසය. නාහින් ගත්තේ නැහැ මව කුසෙන්. මට ඒක පෙන්වන්න ඕන. මේ කිසි කෙනෙක් නාහෙන් ආස්වාද ප්‍රාසාද කරේ නැහැ මව කුසින්. මේක ඔයලා දැනගත්ත මේක හොඳ දැනුමක් ඒක. ඒක අපි මේ එන ගමනේදී කිසි කෙනෙක් මේ දැන් වගේ නාහෙන් ආස්වාද ප්‍රාසාද කරන මේ ඉගෙනුම කොච්චර දැනුමක්ද? අපි කොහෙන්ද ගත්තේ? නේ? මවගේ පෙකිනි වල තුලින්. ඒතර සම්බන්ධ මවගේ හදවතත් එක්කයි මේක සම්බන්ධي තියෙන්නේ. පෙකිනි වල සම්බන්ධ නැහැ. මම මේ කියන්නේ මේ මවගත් එක්ක හදවතත් එක්ක මේකේ සම්බන්ධය. දැන් මව ආශ්වාස ප්‍රාශ්වාස කරනවා. ඒ හදවතින් ගත්ත ශ්වාසය අරගෙන මුළු ශරීරෙම ඒ වායුව දුවනවා. ඒ වායුවට කියන්නේ අංග මංගාරිකාම්ල වායුව. අංග මංගාරිකාම්ල වායුව තමයි මේ ශරීරය දුවන්නේ. හැබැයි දන්නේ අර මව කුසේ ඉන්නකොට දැන් මේ තැන මේ අපි හැම කෙනෙක්ම උතන ඉඳලා දැන් උතන ඉඳලා තමයි අපි මව කුසෙන් බිහි වෙන්නේ. දැන් ඔබට පේනවා මව කුසෙන් බිහි වෙනකොට දැන් අවස්ථාව මව කුසේ හිටපු අවස්ථාව නෙමෙයි. දැන් මෙතෙක් වෙලා තිබුණු අර මවුත් එක්ක සම්බන්ධ තිබුණු අර පෙකිනි වල කපනවා. මේක බිහි වෙනකොට කපනවා. ඒක ගැට ගන්න. උන්ට තේරුණා මේ හැමෝටම මේ නීතිය එකයි. ඊට පස්සේ වෙන්නන්නේ මේ දැන් එතකොට මෙතනින් ගැට ගහම මෙතනින් යාට ශ්වාසය ගන්න බෑ. දැන් මේ ගාව තියෙනවා අපි හැම කෙනෙක් ගාම තියෙන දේ මොකද්ද? මෙන්න මේක තමයි අපි දැනගන්න ඕනේ මෙතෙක් කල් ඇල්ලුවා දැනගත්තනේ. කාසය. කාසය කියන්නේ මොකද්ද? මේක අම්මගෙන් හම්බුණු දෑවැද්ද. කාසය. මේ හැමෝටම හම්බුනේ අම්මා. කාසය කියලා කියන්නේ
තමන්ගේ කටේ තියෙන සෙම ටිකට. වාපිත් සෙම් කියලා අපි වෛද්‍ය ශිල්පියෝ ගන්නවා. මොකද්ද? කටේ තියෙන කෙල ටික. ඒ කියන්නේ මව් කුස ඉඳලා බිහි වෙනකොට තමන් කටේ කෙල ටිකක් තියෙනවා. සෙම. ඒකට තමයි බෝල් කැඳ කියලා කියන්නේ උම්මක ජාතකයේ. බෝල් කැඳ. මේ කෙල ටික. මොකද්ද මේකට කියන්නේ? කාසය. ඊළඟට මවගේ පිකින් වලින් ගත්තේ මොකද්ද? ශ්වාසය. එතකොට ඒ ශ්වාසය කියලා කිව්වේ ඒ කාටද? මේ විශ්වයේ තියෙන ගැඹුරින් ගත්තාම ඒ තමයි තාත්තා. අම්මගෙන් ආයෙත් උනේ කාසය. එතකොට මේ රූපය කියලා අපි කියන්නේ මේ කාසය. කාසය ශ්වාසය. මේ ධර්ම දෙක තමයි අපිට තියෙන්නේ හැමෝටම. රජපෞලේ උපන්නත්, දුප්පත් කෙනෙක් වෙලා උපන්නත්, ලෝකේ කවුරු උපන්නත් අපි හැමෝටම තියෙන්නේ මොකද්ද? කාසෙත් ශ්වාසෙත්. ඒකට කිසි කෙනෙකුට ආඩම්බර වෙන්න බෑ. හොඳ තේරුම් කරගන්න. කොහෙද? තමන්ගේ මව් කුස ඉන්නකොට තමන්ගේ කටේ දුණු කෙල ටික. ඒක මව්ත් සම්බන්ධව ඒක ගන්න. මව් කියන්නේ ඒකයි. එතන රූපය සම්බන්ධ පෙන්වන්නේ කාසය කියලා පෙන්වනවා. මොකද? කාසය. කාසය කියන්නේ ඉඩක් නෙමෙයි. මේ කෙල ටිකට. මේ කෙල ටික පෙකිනි වල කැපෙනකොට ගිලෙන්න ඕන පින්නත්. මේ කෙල ටික ගිලුණොත් තමයි පූර්ව දේවතාව එන්නේ. පූර්ව දේවතාව කියන්නේ තාත්තට. මේ ආස්වාස වැටෙන්න නම් මේ අර කටේ තියෙන කෙල ටික ගිලෙන්න ඕන. අර පෙකිනි වල කැපුව ගාම ගැට ගැව්වහම මේක යන්න ඕන ගලනාල ඔස්සේ. ගලනාලය කියන්නේ ආහාර ගන්න නාලය. ඒක ඔස්සේ මේ සෙම ටික ගිලුණොත් ඒ ගලනාලේ තද වෙනවා, ශ්වාසනාලය අරනවා. එතකොට පූර්ව දේවතාව එනවා. එතකොට නාම රූප දෙක වැඩ කරනවා. අන්න මේ නූල් පටේ වලු දෙක. මේ නූල් බෝලේ තියෙන මේ එක. දැන් නූල් බෝලේ තියෙන මේ දෙක පෙන්නේ. එතකොට තිබිරිගේ තමයි මේක පටන් ගත්තේ. මවකුසෙන් බිහි වෙනකොටම. මේවත් දන්නේ නැහැ ඔය කච්ච කවදාත් ඔක අහලා නැහැ. තිබිරිගේ කියන්නේ ලේබර් රූම් එකේ ඉනකොටම තමයි මේකට ගහගත්තේ. එතන ඉඳලා දැන් ඔබට කාසේ සාසේ තියෙනවා. කවුද අම්මා? අම්මා කවුද? කාසේ. ඒකට තමයි පින්නන්දි බෝධිය කියලා කියන්නේ. මේ බාහිර බෝධියක් නැහැ, බෝධිය කියලා අපි කියන්නේ ඇහැට කොට. ඒකට තමයි බෝධිය. අපි බෝධිය කියන එක ඒක අල්ලගෙන බෑ. අපි ඒකේ පිටුපාන්න ඕන. බෝධිය අල්ලගෙන කවුරුවත් බුදු වෙන්නේ නැහැ. බෝධියට පිටුපාලමයි බුදු වෙන්නේ. මේ කාසිය අත්හරින්න. මේ ශ්වාසයත් අත්හරින්න ඕන. ශ්වාසය කියන්නේ කවුද? තාත්තා. දැන් අම්මා තාත්තා කෙනෙකුවම දැන් ඔබ දන්නවා ධර්මයෙන් අම්මා තාත්තා කියන්නේ කාටද? මේ කටේ තියෙන කෙල ටික මේක ගිලිනකොට පූර්ව දේවතාව එනවා. පූර්ව දේවතාව කියන්නේ තාත්තට. එයයි අහම තමයි අපේ ජීවිතයක් පරණගෙන. ඒක නාම රූප දෙකේ කියන්නේ මේකට. රූපේ අරූපේ. මේක ඔබට පැහැදිලිද? මෙන්න මේ දේ තමයි හැමෝටම වෙන්නේ. කාසය සාසය. මේක උම්මක ජාතිකේ කරනවා මේ විදිහට. කාසය සාසය ඇති. දන්න. ඒ කියන්නේ දන්න. ජනී ජනයා. සිරිවඩන සිතානන්ගේ මාලිගාවට ඇවිල්ලා. නොමිලේ දෙන්න. හඳුන් ගැටය. කස්තුරි නෙවෙයි හඳුන්. නෝ හඳුන් කියලා කියන්නේ නිකම්ම ප්‍රයෝජනෙ ගන්න බෑ. ඌරච්චි කරන්න ඕන. මේ ඔය ඇත්ත මේ ඌරච්චි කරනමින් ඉන්න වෙලාව. වාඩි වෙලා ඒ පැත්තට ඇඹරෙනවා මේ පැත්තට ඇඹරෙනවා. පැය දෙක තුනක් ඌරච්චි කරනවා. ඌරච්චි කළා නල්ල ගාපු ගාම්ම 7 අවුරුද්දක එකකම නැති වෙනවා. ඒක පරම සත්‍යය. මොකද මේ 7 අවුරුද්ද? ඇස කන නාසය දිව ශරීරයේ මන. එතන 6යි. මේකේ සත්‍යයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ඔබ පිළිඅරගෙන තියෙනවා. ඒක 7යි. මේ 7ෙන්ම ඔබ නිදහස් වෙනකොට ඔබේ සංසාර ගමන ඉවරයි. විශේෂ කොම ඉවරයි. මෙතනින් තමයි ඒක දැනගන්නේ ඔබ. ඒතර පින්නත් කාටවත් දොස් කිව්ව නෙමෙයි. මේ පෙන්වුවේ උම්මක ජාතික කෙනෙක් කතාවක්. ඉතින් මම මේ කතාව ඉවර කරන්නේ නැහැ. මේ පටන් ගත්තේ නැහැ කවුද? මේ නූල් බෝලේ ගැන කතා කරන්නේ. මේ නූල් බෝලේ ඊළඟට පින්නත් දැන් අපි උඩුකුරුවේ ඉන්නවා. මව්කුසෙන් බිහි වෙලා දැන් උඩුකුරුවේ ඉන්නවා. දැන් කාසේ ශාසී වැටෙනවා. මේ අවස්ථාව ඔබ බලන්න. ඔබ පහු කළා ආපු ගමනක්. ඔබ ඇහැට උනට දැන් මව්කුසින්දී වගේ නෙවෙයි. මව්කුසින්දී ඇහැ වැහෙන්න තිබුණේ. දැන් ඇහැ ඇරලා තියෙනවා. කනත් ඇරලා තියෙනවා. නාසයත් ඇරලා තියෙනවා. දිවත් ඇරලා තියෙනවා. කයත් ඇරලා තියෙනවා. දැන් මේ විශ්යත් එක්ක සම්බන්ධයි.
මේ ලෝකයේත් එක්ක ඔබ සම්බන්ධයි. නමුත් ඔබ බලන්න මේ මව්කුසින් බිහිර උඩුකුරු ඉන්න අවස්ථාවේදී ඔබ අම්මා කියලා ඇහෙන් වෙන් කරාද? තාත්තා කියලා ඇහෙන් වෙන් කරාද? මේ හාමුදුරුවෝ, මේ බුදුහාමුදුරුවෝ, මේ තාත්තා, අම්මා, අයියා, අක්කා මේ සමාජයක වචනයක්වත් ඔබ ගත්තද උඩුකුරු ඉන්න කාලේ? භාෂාවක් කරා වචන ගත්තද කියලා ඇහුවේ. මේ ආපු ගමන මේ කියන්නේ. ඒතකොට මේ බුදු වෙන්න ඕන නම් මේ Taman ආපු පාර බලාගෙන ඉන්න ඕනේ. නැවත බලන්න ඕනේ. මේ වටපිට බලලා හරියන්නේ නැහැ. පන්සලේ බලලා හරියන්නේ නැහැ. දේවාලේ බලලා හරියන්නේ නැහැ. මෙතන බලන්න. මෙතන බැලුව කෙනෙකුට තමයි මේ බුදුන් දකින්න පුළුවන්. මුදල් තේරුම් කරගන්න. මේ බලනවා කියන්නේ වටපිටා බලන එක නෙමෙයි. මං කියන එක අහගෙන ඉන්න එක නෙමෙයි. Taman ඔබ බලන්න ඕනේ. දැන් ඔබට පැහැදිලිව පේනවා මම හැම කෙනෙක්ම මව කුසින් බිහි වෙලා උඩුකුරුවේ හිටියා. එතකොට ඇහෙන් වෙන් කරේ නැහැ. කනෙන් වෙන් කරේ නැහැ. නාසයෙන් වෙන් කරේ නැහැ. දිවෙන් වෙන් කරේ නැහැ. කයෙන් වෙන් කරේ නැහැ. මන ධම්ම වශයෙන් වෙන් කරේ නැහැ. මෙන්න මේ වෙලාවට ලෝතර බුදුහාම කියන පබස්සර මිදම් භික්ඛවේ කිත්තං. භික්ඛු කියන්නේ මේ ඉන්ද්‍රිය පහට. ආම්දුරන්ට නෙමෙයි. භික්ඛු කියන්නේ මේ ඉන්ද්‍රිය පහේ ස්වභාවය තමයි බුදු කෙනෙක් කියන්නේ. ප්‍රභාස්වරයි. ප්‍රභාස්වර මනසක් තියෙනවා. ප්‍රභාස්වර මනසේ කියන්නේ දැන් ඔබට පේන්න ඕන. අහන්න නෙමෙයි උන පේන්න ඕන. ප්‍රභාස්වර මනසේ කියන්නේ ඇහෙන් කිසිවක් වෙන් කළ වචන දාලා නැහැ. කනෙන් අහලා වචන දාලා නැහැ. නාසයෙන් අරගෙන වචන දාලා නැහැ. දිවෙන් අරගෙන වචන දාලා නැහැ. කයෙන් ස්පර්ශ ලැබෙන වචන දාලා නැහැ. මන ධම්ම වශයෙන් වචන දාලා නැහැ. මෙහෙම අවස්ථාවක් ඔබ උඩුකුරු ඉන්නේ. මේ උපාව ගමන. නමුත් පින්නන්දි ඔතෙන්දී ඔබට බුදුන් දකින්න බෑ. ඔතෙන්දී ඔබට නිවන් දකින්න බෑ. ඔතෙන්ට කියන්නේ බෝසත්ව ඉච්ඡන්තකය කියලා. මේ වචනේ අහගන්න. බෝසත්ව ඉච්ඡන්තකය. ඔබලා ඒ අවස්ථාවේ බෝසත්ව ඉච්ඡන්තකය. ඒ කියන්නේ ඔබට ලෝකයක් නැහැ. ඔබට මරණයක් නැහැ. ඔබට උප්පත්තියක් නැහැ. දැන් බලන්න ඒවා. ඔය මවුකුසින් බිහිර උඩුකුරු ඉන්න අවස්ථාව බලන්න. ඔබට මරණයක් තියෙනවා. අමතාවට රියෙන්න පුළුවන්. නමුත් ඔබට මරණයක්, උප්පත්තියක්, ජරාවක්, ව්‍යාධියක් නැහැ. ඇයි? මේ කිසිවක් ඔබ දාලා එකතු කරගත්තේ නැහැ. මෙන්න මේ අවස්ථාව තමයි ලෝතර බුදුහාමුදුරු කිව්වේ තමන් ගාව තියෙන මේ අවස්ථාව තමයි ප්‍රභාස්වර බිදම් භික්ඛවේ චිත්තං. භික්ඛු කියන්නේ මේ ඉන්ද්‍රිය පහට. මේ ඉන්ද්‍රිය පහෙන් ලබාගත් මේ ප්‍රභාස්වර මනස බලන්න. බෙදලා වෙන් කර නෑ ඉන්ද්‍රිය පහෙන්. පංචකෝ ආගන්තුකේ උපක්ඛලේ උපක්ඛේට. ආගන්තුක එන්නේ මේ පහෙන්. අසකරණාවේ දිගසරීම. ඒත් භික්ඛු. මේ පහෙන් එන ආගන්තුක කියන්නේ පස්සේ එන කට්ටිය. දැන් උඩුකුරුවේ ඉන්නකොට 3 මාසයක් ආවේ නෑ. යටිකුරු වුණාට පස්සේ උඩුකුරු ඉඳලා යටිකුරු වුණා. මුලින් හැරුණා. හැරුණාට පස්සේ අපි මොකද කරන්නේ? දන ගාගෙන ගිහිල්ලා ආම්මේ මට මේ පේන්නේ මොකද්ද? මේ ඇහෙන්නේ මොකද්ද? මේ සුවඳ මොකද්ද? මේ රසය මොකද්ද? මේ ස්පර්ශය මොකද්ද? මේ විදිහට අපි තොරතෝංචියක් නැති ප්‍රශ්න අහනවා. ඒක සිංහල භාෂාව වෙන්න පුළුවන්, ඉංග්‍රීසි භාෂාව වෙන්න පුළුවන්, දෙමළ භාෂාව වෙන්න පුළුවන්, නොයෙක් ලෝකෙ තියෙන ඕන භාෂාවක් වෙන්න පුළුවන්. ওই විදිහට අහනවා. ওই භාෂා පහෙන් අපි එකතු කරගන්නවා. නොයෙක් භාෂා වලින් අපි එකතු කරගන්නවා. අර කියාපු දේවල්. එතන මොනවද මේ එකතු කරන්නේ? Tamange ඇහි කිදු වෙනු දේ අහන්නේ සමාජින්න කෙනෙකුගේ. එයයි දන්නවද හරියට උත්තරේ දෙන්නේ? එහෙම අංජනංකාරයෝ මේ ලෝකේ ඉන්නවද? Tamange ඇහි මේ සිදුවෙන සිදුවීම වෙන කෙනෙකුගෙන් ඇහුවාම උත්තර දෙන්න පුළුවන්ද? අම්මේ මට පේන්නේ මොකද්ද කියලා ඇහුවාම පුතේ කුස්ගෙඩිය. අපි කියන කුස්ගෙඩිය කියලා. පුතේ දෙල්ගෙඩිය කිව්වොත් දෙල්ගෙඩිය කියනවා. දෙල්ගෙඩියට කුස්ගෙඩිය කිව්වොත් ඒත් එහෙම කියනවා. එතකොට මේ කියපු දේවල් ඇත්තද? මේ දැනුමක් තමයි අපි අරගෙන තියෙන්නේ පින්වත්. මේ දැනුම භාෂාවක් කරා අපි ජීවත් වෙන ලෝකෙට අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්. මේ දැනුමෙන් බෑ සත්‍ය දකින්න. අන්න මේ සාපේක්ෂාදී තුන තියෙන තව දෝෂයක්. මේ ලබාගත්තු දැනුමෙන් අනුන්ගෙන් ලබාගත්තු දැනුමෙන් අපිට සත්‍ය දකින්න බෑ. සත්‍ය ලෝකෙ තියෙන එකයි. හතරක් පහක් නැහැ. ඒ එකම සත්‍ය දකින්න නම් අපි මේ දැනුම ඊට වැඩි එහාට යන්න ඕන. එකම සත්‍ය දකින්න. දැන් අපිට පේනවා අර නූල් බෝලේ දැන් කොච්චර පටලැවුණාද? ඉස්සර මේ නූල් බෝලේ මේ පහේ පටලැවුනේ නැහැ. ප්‍රභාස්වර ගතියකින් තුණා. යටි කරුණාට පස්සේ ඇහෙන් ගත්ත දේ වෙන් කළා ගත්තා. කනෙන් ගත්ත දේ වෙන් කළා ගත්තා. නාසයෙන් ගත්ත දේ වෙන් කළා ගත්තා. දිවෙන් ගත්ත දේ වෙන් කළා ගත්තා. කයෙන් ගත්ත දේ වෙන් කළා ගත්තා. මන ධම වශයෙන් වෙන් කළා ගත්තා. මේකේ සත්‍ය පුද්ගලික ඉන්නවා කියලා ගත්තා. දැන් කොහොමද? දැන් හොඳ බැම්මකට බැඳලා තියෙන්නේ. නූල් බෝලේ දැන් හැම පටලවාගෙන තියෙන්නේ. දැන් එතෙන් ඉඳලා මොකද කියන්නේ? දැන් මමයි කියලා පිළිගන්න. සත්කාය දෘෂ්ටිය කියන්නේ ඒකයි. සත්කාය කියන්නේ ඇසෙන් දකින දේ, කනෙන් අහන දේ, නාසයෙන් ගන්න දේ, දිවෙන් ගන්න දේ, කයෙන් ගන්න දේ, මනෙන් ගන්න දේ, මේකේ සතෙක් ඉන්නවා කියලා මේ හය ගන්න එක. සත්කාය දෘෂ්ටිය. මේ මිත්‍යා දෘෂ්ටිය ඔබලට තියෙනවා.
එතකොට ඔබ ඉන්නේ ඉන්ද්‍රියාරහ දෙමන් සංදේක විචිකිච්ඡා. මේ පාරද ඒ පාරද කියලා දන්නේ නැහැ. මේ ඇහෙන් දකින දේ දෙපැත්තකට යනවා. මේ තැනක ඔබ ඉඳගෙන දැන් ඔබ කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් ඉන්නවා. දැන් කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් ඉඳගෙන ඊළඟට අපි සමාජයට බහැලා ධර්ම ඉගෙන ගන්න. ධර්ම ඉගෙන ගන්නකොට අපි පළමුවෙන්ම 6-4 දැනගත්තේ නැත්නම් අපි මිනිස්සෙක් නෙවෙයි කියලා. 6-4වත් බැරි කය කියලා කියනවා. මොකද්ද මේ 6-4? 6-4 දැනගන්න. 4 කියන්නේ අපාය. ඇත්ත හරි නැතුව හරි ඔයත් දැනගන්න ඕන. 4 අපාය. 4 අපාය වැටෙන්නේ පහ කියලා කියනවා. 4 අපාය වැටෙන්නේ දන්නේ නැත්තම්. මොකද්ද මේ අපාය කොහෙද තියෙන්නේ? දැන් ඔබ ඉගෙන ගන්නේ මන පොතේ තිරිසන්. දැන් මල පොතේවත් අකුරු දන්නේ නැතුව ඉන්ද්‍ර වලින් වෙන් කරන්නේ නැතුව හිටපු වෙබ දැන් මේ යටිකුරු වෙලා දැන් ඒ පාර ඉගෙන ගන්නේ 4 අපාය ගැන ඉගෙන ගන්නවා. මොකද්ද? තිරිසන්, പ്രേත, නරක, අසුරය. ඔන්න 4 අපාය ගැන ගත්තා. ඔතනින් නැවතුණාද? නෑ පෙන්වන්නේ. ඊළඟට ඉගෙන ගන්නවා මේ පටලවා ගන්න මේ නූල් බෝලේ නාම රූප දෙක. දැන් 4 අපාය ගානේ පටලවා ගත්තා. දැන් ඊළඟට පටලවා ගන්නවා දිව්‍ය ලෝක 6ක් ගැන. යාමේ, තුසිතය, නිම්මාන රතිය, පරිනිර්මිත වසවර්තිය, චාතුර්මහා රාජිකය, තාවතින්සේ. අන දිව්‍ය ලෝක 6ක පටලවා ගත්තා. ඔතනින් නවතින්නෙත් නැහැ. ඊළඟට අපි භාවනාව කියන එක පුරුදු කරනවා. සමථාරි විදර්ශනාරි ඕන්නේ. පුරුදු කරලා මේ විදිහට කරනවා. මේ ඉන්ද්‍රියාරහයන ධර්ම බුද්ධිය ලබන්න නම් විතක්ක ਵਿਚාර දාන්න ඕන. විතක්ක ਵਿਚාරය කියන්නේ බණ පොතෙන් ගත්තාම ප්‍රථම ධානය. ඒ වචනේ නැතුව ගත්තා. සවිතක්කං සවිචාරං. ඒ වචනේ නැතුව ගන්න. විතක්ක ਵਿਚාරය. ඊළඟ දෙවෙනි ධානයංග තමයි ප්‍රීති. තුන්වෙනි ධානයංග තමයි සුඛ. හතරවෙනි ධානයංග තමයි ඒකකට. මේ ධානාංග 4 පින්නක්. 4 විදියකටයි ඔබලා වඩන්නේ. කෙනෙක් උසස් විදියට වඩනවා. විතක්ක විචාර කියන ධානාංගේ කෙනෙක් උසස් විදියට වඩනවා. තව කෙනෙක් පහත් විදියට වඩනවා. තව කෙනෙක් මධ්‍යස්ථ විදියට වඩනවා. තව කෙනෙක් හීන විදියට වඩනවා. එතකොට විතක්ක විචාර කියන ධානාංගේ 4කට වඩනවා. ඉතින් ප්‍රීතිය කියන ධානාංගේ ඒකත් වඩනවා 4 විදියට. 4 විදිය කියන්නේ මොකද්ද? හේන, ප්‍රනීත, මධ්‍යම, උසස්. මේ එක එක්කෙනා වඩන විදිය. එතකොට ඒ ධානාංගෙත් 4 විදියකට එතන 8ක් වුණා. එතන මධ්‍යම ඊළඟට විතක්ක, විචාර, ප්‍රීති ඊළඟට සුඛ කියන ධානාංගේ. ඒකත් වඩන 4 විදියකට. එතකොට මේ ධර්ම 4 විදියෙන් වන්නකොට 16ක් වෙනවා. එතකොට මේ තියෙන්නේ මේ නූල් බෝලේ පටලවා ගත්තම මේ පෙන්නන්නේ. තමන් මේ නූල් බෝලේ පටලවා ගත්තම මේ පෙන්නන්නේ. දැන් ඔය ඇත්තන්ට බ්‍රහ්ම පුරোহিত බ්‍රහ්ම පාරිසජ්ජ මහා බ්‍රහ්ම කියලා ධම්මචක්කපවත්තන සූත්‍රෙ දේශනා කරන්නේ. එතකොට අකනිට්ඨාව දක්වාම බ්‍රහ්ම ලෝක 16ක් ඔබේ මනසේ හැදෙනවා. රූපාවචර. මේවා තියෙන ධර්ම නෙමෙයි පින්නත් නේ. අපි චින්තනයේ ද්වේදී හරහා දාටවත් දාන්න. චින්තනයෙන් හදාගත්තා. මේ ලෝකෝත්තර. මේවා මැල්ල ගිහලා උපදින්න ගන්න නෙමෙයි. ජීවත් වෙන්නකොටම උපදාගත්ත ධර්ම. උන්ට තේරු කරගන්න. එතකොට මොකද්ද? දැන් මොනවද දැක්කේ? 4 අපාය දැක්කා. දිව්‍ය ලෝක 6ක් දැක්කා. මනුස්ස ලෝක දැක්කා. එතකොට කාමාවචර භූමිය 11යි. කාමාවචර භූමිය 11 ඉන්න මිනිස්සයා සිත දියුණු කරන භාවනා කරා. සමත විදර්ශනා. ඒක වඩනකොට මොකද්ද උනේ? දැන් මෙතනින් ලැබුණ කොච්චර ලැබුණාද? මොකද ලැබුණේ? බ්‍රහ්මතල 16ක් ලැබුණා. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ ඒකකතා. ඒකට කියන්නේ ධර්මයෙන් කියනකොට උපේක්ඛා සතිපාරිශුද්ධි චතුර්ථ ධානං උපසම්පජ්ජ විහෙරති. විහෙරති කියන්නේ වාසය කරනවා. ඔය ධානං. එතකොට වඩන විදියෙන් හීන, ප්‍රණීත, මධ්‍යම සසනකට 4 විදියක් වෙනවා. එතකොට 16යි. එතකොට බ්‍රහ්මතල 16යි. මේ ඔක්කොම චින්තනයේ ඔබ හදාගත්ත ඒවා. මේ අර තිඹිරිගේ හදාපු නූල තමයි මේ. තිඹිරිගේදී ගැට ගහගත්තු නූල දැන් කොච්චර ගැට ගහලා තියෙනවද කියලා බලන්න.
දැන් තියෙන්නේ මොකද්ද? සතර අපායක් තියෙනවා. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. රූපාවචර බ්‍රහ්මතල 16ක් තියෙනවා. මනසේ. මෙතනින් අතර වෙන්නේ නැහැ. මේ භාවනා කරන්න රූපේ අරූපේ දෙකම ගන්නවා. නාමය ගන්නවා. නාමය අරගෙන ඉරක් ගන්න බැරි කරන අවකාශය. ආකාසඤ්ඤාතන කියන සමාධියනවා. ආකාසඤ්ඤාතන සමුදුනහම එතන ආයු පේනනවා. ඒක නිවන නෙමෙයි. කල්ප 20ක්. ඒ ආකාසඤ්ඤාතන සමුදුන එක එතනින් අතර වෙන්නේ නැහැ. තවත් මේ ධානය සිුම් කරනවා. මේ ආකාසඤ්ඤාතනේ කොහෙද තියෙන්නේ? එයා දකිනවා වෙන වශයෙන් බලන්න ගියොත් තමන්ගේ ජීවිත කාලෙම අදිස් හොයන්නේ. ජීවිත කාලෙම සිවත් ඉවර කරන්න බෑ ආකාශයේ තියෙන ප්‍රමාණය. මේ කෙස් ගහක් තියෙනවා, කෙස් ගහ ඇතුලේ තියෙනවා, පිටත් තියෙනවා. මේ සෑම තැනම අවකාශය තියෙනවා. එහෙම කියොත් තමන්ගේ ජීවිත කාලය ඉවර කරන්න බෑ. ඒ නිසා පොදුවේ එකක් වශයෙන් අරගෙන මේ අනන්ත අවකාශයේ තියෙන්නේ තමන්ගේ අරූපමනේ. අරූපමනේ. ඒතකොට අවකාශයත් අරූපයි, මනත් අරූපයි. අරූපමනේ අවකාශයේ තියෙනවට තමයි විඥානං චෛතන්‍යක බණපොතේ තියෙන්නේ. එතෙන්ට කල්ප 20යි. දැන් කල්ප 40ක දැනුමක් තියෙනවා. මේ නූල් බෝලේ පටලවා ගන්න හැටි. ඊළඟට මේ තවත් එහාට යන. මේ භාවනා. මේ මනේ අවකාශය හැර වෙන කිසිවක් නැහැ. මනේ ඉඩ තියෙන ඒක හැරෙන්න වෙන මොකුත් නැහැ. නත්ති කිංචි. එතෙන්ට ගිහිල්ලා. මනේ අවකාශය හැර කිසිවක් නැහැ කියන්නේ නත්ති කිංචි කියලා ඒ භාවනාවට සම්බන්ධ. එතන ඒකට කියන්නේ ආකින්චඤ්ඤායතනේ. ආකින්චඤ්ඤායතන කියන්නේ මනේ අවකාශය හැර කිසිවක් නැහැ කියලා. දැන් එතෙන්ට සමාධිය. එතෙන්ට සමාධියලා එයින් එහාට භාවනාව තියෙන්නේ. එයින් එහාට භාවනාව තියෙන්නේ ඊටාම බොහොම කෙටි වශයෙන් හැමෝම කරන්නේ නැහැ. මහා ප්‍රඥා සූත්‍රයේ මේක පෙන්වලා කියනවා සත්ත්ව විඥානට සිටිය. සතා විඥානයේ පවත්වන ස්ථාන 30ක්. ඒ 30ට අහු වෙනවා සතර අපාය, දිව්‍ය ලෝක 6, මනුෂ්‍ය ලෝකය, රූපාවචර බ්‍රහ්මතල 16, අරූපාවචර තල 4න් 3ක්. මොකක්ද තුන්වෙනි එක? මනේ කිසිවක් නැහැ කියන ආකින්චඤ්ඤායතන. භාවනා කරමින්ම ඉන්න කෙනෙක් තමයි නව සංඥාන සංඥාවට යන්නේ. ඒතකොට අසිත අවස නව සංඥාන සංඥාට ගියා. හැබැයි අසිත අවස බුදු වුණේ නැහැ. සිදුවෙක් කුමාරයොත් නව සංඥාන සංඥාට ගියා. සිදුවෙක් කුමාරයොත් නව සංඥාන සංඥාට බුදු වුණේ නැහැ. තවත් එදා හිටපු බමුණුත් දැන් ඉන්න බමුණන්ටත් ওই නව සංඥාන සංඥාට යන්න පුළුවන්. හැබැයි බුදු වෙන්නේ නැහැ. එම් භාවනාවෙන් යම් කෙනෙක් බුදු වෙනවා කියලා කියනවනම් මෙන්න මේ කරුණු දන්නේ නැති නිසායි කියන්නේ. ඒක බණපොතේ අපිට පෙන්වලා දෙනවා අපේ මුතුන් මිත්තෝ මේක වරද්ද ගන්නවට. මේක වරද්ද ගන්නවට අපිට පෙන්වලා තියෙනවා මේවා කිසි කෙනෙක් අපිට එලි කරලා දුන්නේ නැහැ මම මේ එලි කරාට. මෙන්න මේ කතාව දන්නෝ යැත්තෝ. සිටුවෙක් කුමාරයෝ කුඩා කාලේ තමන්ගේ දෙමාපියෝ එක්ක ගියා කවුරු කාටද? ආශිර්වාදයක් ළඟට. මොකද මේ ආශිර්වාදයක් ළඟට ගියේ? ආශිර්වාදයක් ලබා ගන්න. තමන්ගේ දරුවට ආශිර්වාදයක් ලබා ගන්න මේ සිටුවෙක් කුමාරයෝ කුඩා කුමාරයා අරගෙන ගියා. ඉතින්දී මේකේ ලක්ෂණ කතාව තියෙන්නේ. අර සිටුවෙක් කුමාරගේ පාදය එහෙම නැත්නම් ශ්‍රීපතුල ගිහිල්ලා අසිත අවසගේ ගැටායේ පිහිටුවා කියලා. දැන් අපි ඔක කිසිම විමර්ශන බුද්ධියක් ਵਿਚාරයක් නැතුව අපේ බෝධිසත්වෝ හරි වීර ක්‍රියාවක් කරා. අර වයසක මිනිස්සුගේ උඩුවට පය තිබ්බා. ඔන්න අපි දැනගත්තේ කොච්චරයි. අපි දැනගත්තේ කොච්චරයි. අපේ බෝධිසත්වෝ වීර ක්‍රියාවක් කරා. මොකද වීර ක්‍රියාව? අර වයසක මිනිස්සුගේ උඩුවට පය තිබ්බා. මේක තමයි අපි දැනගෙන හිටියේ. ওই ටිකට අපි දන්නේ නැහැ. නමුත් සත්‍ය සිද්ධියක නෙමෙයි පින්නවා. මේ අපේ මුතුන් මිත්තු අපි ආරක්ෂා කරන්න අපිට මේ ධර්මයේ තියාගත්තා. ඒව ඔක්කොම ගන්න බැරි වෙන්නේ මේක හොඳ වටින බෙහෙත්. හිර කෙනෙකුට කෙට් වෙන්න බැරි වෙන්නේ තරහ වෙන්න පුළුවන් පිටපොත්ත. ඒ වගේ මේ ඊතුම්ම ධර්මයේ ආරක්ෂා කළ තිබ්බා අපේ මුතුන්. ඒ කියන්නේ වෙන්නත් නේ අර අසිතවුසගේ ජටාට සිදුවෙක් කුමාරගේ ශ්‍රීපතුලෙන් මතන් කකුල් දෙක තිව්වා කියන අදහස් කරන්නේ. අසිතවුසගේ ජටාව බඳින්නේ ඔළුව හරහා ඔළුව වටේට. ඒතර ඔළුවෙන් පෙන්වන්නේ දැනුම. අර ජටාවෙන් පෙන්වන්නේ සීමාව. ඒතර අසිතවුසගේ දැනුමේ සීමාව.
නේව සංඥා නා සංඥාද. එතෙන්ට වෙනකන්ද. එතෙන්ට පය තිබ්බා කියන්නේ සිදුවෙක් කුමාරයෝ කොයිදින්ද පටන් ගත්තේ කොහෙන්ද? අසිතවසා ඉවර කරපු තැනින් සිදුවෙක් කුමාරයෝ පටන් ගත්තා කියන්නේ. ওই කතාව ඔයතුරු තිරුණම් ඔයතුරු බැරිද බුදු වෙන්න? ඈ? ওই කතාව ඉදාන ඉතර කියලා දුන්නා නම් ඔයතුන්ට ඔළුවට දීලා දුන්නා නම් ඔයතුන්ට දන්න බුදු වෙන්න. මේ භාවනාවෙන් බුදු වෙන්න බැරි විදියක් දන්නවා. ඇයි? ඔකේ ඔය ගුප්තාර්ථය පෙන්නුවා නම් ඔබට බැරිද? අසිතවස නේව සංඥාන සිදුවෙක් කුමාරයොත් නේව සංඥාන සංඥාට ගියා. එතනින් බුදු වෙන්නේ නැහැ. දැන් හුඟ දෙනෙක් කියන්නේ බුදු වෙනවා කියලා. නේව සංඥාන සංඥාව කියන්නේ මේ සිත සිවුම් කළේ යන්න පුළුවන් ඉහළම මට්ටම. ඒ කියන්නේ බුද්ධත්වයේ නෙමෙයි සංසාර ගමන ඉවරකේ නෑ සසරටම වැටුණා. අසිතව සංසාරට වැටුණා. සිදුවෙක් කුමාරයොත් උතෙන්ට වැටුණාට පස්සේ යාළුවන්ගෙන් අහනවා. දැන් අපි මොකද කරන්නේ? දැන් කරන්න දෙයක් නෑ අපි දන්නේ මෙච්චරයි. එදා මිනිස්සු බොරු කිව්වේ නෑ. දැන් මිනිස්සු ඒක බොරු කියනවා. භාවනාකාරයෝ. එදා බොරු කිව්වේ නෑ. අපි දන්නේ මෙච්චරයි. අපි ගෝලියොත් පරිහරණය කරගෙන ඉඳිමු. සිදුවෙක් කුමාරයෝ නෑ. මම මේ මාලිගාව රම්මිසුරම්ම සුව මාලිගාව ඔක්කොම ඇත්තට දාලා ආවේ ගෝලියෝ පරිහරණය කරන්නේ නෙමෙයි. මගේ අඩුවක් තියාගෙන මම ගෝලියෝ පරිහරණය කරන්නේ නෑ. මම සොයන්නේ උප්පත්තිය මරණය ජරා ව්‍යාධිය මේ ධර්ම හතර කොහෙවත් තියෙනවනම් මේ ධර්ම නැත්තනක් නැද්ද? මේ ධර්ම හතර නැත්තනක් නැද්ද? එතනයි මම සොයාගෙන යන්නේ. එහෙමනම් නේව සංඥාන සංඥාවේ කියන්නේ එහෙම තැනක් නෙමෙයි. එතුමා එතන කරුණා. මේ කාරණේ කියන්නේ එදා ලෝකෙ කිසි කෙනෙක් සමර්ථව හිටියේ නැහැ. ඒකයි සිදුවෙක් කුමාරට බුදු වෙන්න කරුවක් උදව් කරේ නැහැ. කිසි කෙනෙක් ඔක් කියන කෙනෙක් හිටියේ නැහැ. උප්පත්තිය ජරා ව්‍යාධිය මරණය ජය ගන්න හැටි කියන කෙනෙක් හිටියේ නැහැ. අදත් එහෙම ඇපින්නත්. එදත් ඒ වගේම අදත් කාලෙන් හැදෙන්නේ අදත් දෙක් ඇදෙන කෙනෙක් නැහැ. ඒකයි මම ඔබට ඉදිරිපත් කරන්නේ. මේ සත්‍යය. මේ කාලෙන් වැහිච්ච සත්‍යය මතු කරලා ඔබට පෙන්නනවා. ඒක නේව සංඥා නා සංඥාට නිකම් දැන් නූල් පොලිය උතා ගත්තා. එයින් එහාට මොකක්ද තියෙන්නේ? එයින් එහාට බහැපෙන්නත් මේ ශරීරය තියාගෙන සිතන්න බෑ. ඊට පස්සේ ඔබ නොදැනුවත්වම යන්නේ අරනින්දට. ওই භාවනා කප්පිට ඔක්කොම යන්නේ අරනින්දට. ඊට පස්සේ තදින්දට යනවා මොකක්වත් දන්නේ නැහැ. මේක ඔබ බයනතුව අහන්න අරනින්ද තදින්ද තියෙනවද කියලා ඔයගොල්ලන්ට. භාවනා කරන්න යනවා නම් ඒක ඉස්සෙල්ලා අහන්න අරනින්ද තදින්ද තියෙනවද කියලා එනං එපා කියන්නේ. ඇයි? ඒගොල්ලෝ භාවනාව වෙතින් විතරයි. ඉතින් අද උඟක් දෙනෙක් කියන්නේ මෙහෙමයි. සියලුම බුදුරු පහළ වෙන්නේ ආනාපාන සති භාවනාවෙන්. එහෙම කියනවා. ඒතර ආනාපාන සතිය කියන්නේ මොකක්ද? ආපාන. ඊයට හුස්ම ගන්න එකයි බහැරට හුස්ම ගන්න එකයි. මේකේ සිතපවත්තගෙන ඉන්න එක මේක භාවනා කරන එක බුදු වීමට එනවා. නෑ වෙන්නේ. මේකෙන් යම් කිසි හදවතට යම් සැලසීමක් හදවත පාලනය කිරීමක් කරන්න පුළුවන්. මේකෙන් බුද්ධත්වයට ලැබෙන්නේ නැහැ. ආපාන. ඒක 16 ආකාරයෙන් භාවනාව තියෙනවා. දීගං වාසන්තෝ දීගං අස්සාමීති පදානති රසං වාසන්තෝ රසං අස්සාමීති පජානාති පේතිපටි සංවේදී අස්සාමී සික්කති පේතිපටි සංවේදී පස්සාමී සික්කති ඔය පස්සම් බය හිත සංකාරං අස්සිසා මේ විදිහට 16 ආකාරයෙන් මේක වර්ණනා කරනවා. නමුත් වෙන්නත් මේ ආනාපාන සතිය ඔබ තේරුම් කරගන්න කවුරු කිව්වත් ඒකෙන් බුදු වෙන්නේ නැති ඇයි කියන්නේ. ආනාපාන සතිය පවත්වන්න පුළුවන්. අපි අවදි වෙලා ඉන්න සිහිය පවත්වන මේ ලෝකෙ විතරයි. ඔබට බෑ ආනාපාන සති භාවනා කරන්න හීන බල. හීන දකින අවස්ථාවේදී ඔබේ ආනාපාන සතියක් නැහැ. පුළුවන්. ඈ? තදනින්දට කියලා පුළුවන් ආනාපාන සතිය කරන්න. තදනින්දට ආස්වාද ප්‍රසආර තියෙනවා. දන්නවද? ආස්වාද ප්‍රසආර දින එක දන්නවද කියලා ඇහුවා. ඉතින් කොහොමද සතිය පවත්වන්නේ? ඉතින් ඔබලා කවුරු මොනවා කතා කරත් වෙන්නත් මම මේ නියම තැන පෙන්නනකොට ඔබලා ටයිම් වෙන්න බෑ. මම මේ පෙන්නන්නේ පරම සත්‍යය. ඒක ආනාපාන සතිය නෙවෙයි බුදු වීමට අවශ්‍ය කරන්නේ. මෙන්න මේ කියන ධර්මතාව තුන මේ ලෝක තුන අවදි වෙච්ච අපි ලෝකේ ප්‍රඥප්තියෙන් වචන අරගෙන නූල් බෝලේ පටලවාගෙන තියෙනවා. කොච්චර කොහේ පටලවාගෙන තියෙනවද? කොච්චරද පටලවාගෙන? ඒ පාර ඉගෙන ගන්නකොට විශ්වවිද්‍යාලය දක්වනවා මේ එපා කියන එක නෙමෙයි කිව්වේ. ඉගෙන ගන්න එපා කියන එක නෙමෙයි. එතනින් පටලවා ගත්තාම මහාචාර්යවරුන්ගුත් මහාචාර්ය. දෙහිදාවේ තුන් දිසාවේ සංඝනායක. මේ නොඑක් නායකෝ මේවත් නූල් බෝලේ පටලවා ගන්න තියෙනවා.
අර නූල් බෝලේ අර 31 තලෙන් නැවැත්තුවේ නැහැ. තවත් පට ලබා ගත්තා. මහාචාර්ය කෙනෙක් වුණාම බෙල්ල පහක් කරන්න බෑ උඩ බලාගෙන යන්න. තොප්පි හරිනවනේ. ඒක තේරෙන්නේ නැහැ. දුස් කියනව නෙවෙයි ඇත්ත කියනවා. මේ කියන්නේ අද වෙලා තියෙන දේ. ඒවෙන් ඉදි වෙනවා. නමුත් උගක්කම තියෙන්නේ ඉදිමෙන්න නෙමෙයි. ඒ දැනුම තියෙන එක හොඳයි. බුදුහාමුදුරුවෝ කියනවා මංගල සූත්‍රයේ පෙරන්නේ බහුසත්‍යංක සිප්පංච. බොහොම ශිල්පදත් බව හොඳයි. ඒවෙන් ඉදිමෙන්න නරකයි. ඒකෙන් ඉදිමුනේ කුණු කුඩුව තමයි කන්නේ. ශිල්ප දන්නේ කොහොඳයි. ඒ සියලුම ශිල්ප දැනගන්නේ මොකටද? මේ ලෝකේ කෙනෙක් වශයෙන් ජීවත් වෙන්න. එතන උප්පත්තිය මරණය ජය ගන්න එක බෑ පිළිගන්න. උප්පත්තිය මරණය ජය ගන්න වෙනම ශිල්පයක් තියෙනවා. ඒ ශිල්ප බැලුවොත් විතරයි ඔය අතට තියෙන්නේ. ඒක ඔය අතට හම්බුනේ නැහැ. ඒක දැනුම වැඩි වෙන්න ඔය අතට මේ ධර්මයට එන්නේ ප්‍රමාදයි. ඒතර උගක්කම තියුවට ප්‍රශ්නයක් නැහැ. උගක්කම තියාගන්න. ඒ උගක්කම ඔබේ කවුරුවක් උදුරගන්නෙත් නැහැ. උගක්කම නැති වෙන්නේ නැහැ. උගක්කමෙන් නියම ප්‍රයෝජනෙ ගන්න නම් ඔබ හරියට පාපිස්සක් වගේ වශයෙන් වෙනවා. ඒ සම්මා සම්බුදුරන් වහන්සේගේ ධර්මයේ පාපිස්සක් වගේ. හැබැයි මතක තියාගන්න පාපිස්ස වුණාට ඕනම කෙනෙකුට ඔළුව පාගන්න පාපිස්ස වාගන්න පුළුවන් වුණාට සාක්ෂි සිංහයි. ඒක නැමෙන ධර්මයක් නෙමෙයි. කාටවත් බෙදෙන්න පුළුවන් ධර්මයක් නෙමෙයි. සාක්ෂි සිංහ ධර්මයක්. තවත් කෙනෙකුට ඔළුව පහක් කරන ධර්මයක් නෙමෙයි. අනිත් පැත්තට ගත්තා. එක පැත්තකින් බැලුවහම පාපිස්ස වගේ. අනිත් පැත්තෙන් ගත්තාම කිසි කෙනෙකුට වැරදි පැත්තට නමන්න පුළුවන් ධර්මයක් නෙමෙයි. සාක්ෂි සිංහ ධර්මයක්. ඒක නිසා දෙපයින් ඔබලට ඉන්න පුළුවන් මේ ධර්මය අහුවට පස්සේ. අනුගේ ගාව තියෙන කතාවක් නෙවෙයි මම මේ කතා කරන්නේ. තමන් ළඟ තියෙන ධර්මයක් මම මේ ඉදි කරන්නේ. ලෝතුරා බුදු කෙනෙක් ඉදි කරේ තමන් ළඟ තියෙන ධර්මයක්. ඉතින් මේ හැමෝම තමයි බලන්නේ මේක. ඒකට එහෙම බලපු එක්කනට තමයි ධර්මය දකින්න පුළුවන්. නැතුව කතාවක් අහලා ඕපදූපයක් අහලා බුදුන් දකින්න හම් වෙන්නේ නැහැ බෙන්නන්නේ. තමා තුළයි බුදුන් වැඩ ඉන්නේ. තුනුරුවන් බුද්ධ ධම්ම සංඝ කොහෙද ඉන්නේ? තමන්. ශ්‍රමණයෝ බාහිරේ නෑ බින්නත්. ශ්‍රමණයෝ බාහිරේ නෑ කියලා ලුතුරා බුදුහාමුදුරු දේශනා කරේ. කවද? සම්පතිය ඇමැට්ටය. සම්පතිය ඇමැට්ටය රහත් උනේ රාජාභරණ පිටින්. උදේ හොඳට කට ගන්නම බීගෙන කොහෙද ගියේ? නාට්‍යංගඩාවුත් එක්ක විනෝද වෙන්න ගියේ එක්ක. කලකිරලා ඇවිල්ලා සම්මා සම්බුදුරණන්ගේ ධර්මය දැකලා ඒ වෙලෙම රහත් වුණා. ඒ රහත් වීම අනිත් අයට පේන්නේ නැහැ මේ මස්සස් කියන කට්ටියට. බුදුහාමුදුරු උනත් එහෙමයි. ඒ අතට රහත් වෙච්ච බව බුදුහාමුදුරන් දැක්කට සාමාන්‍ය මිනිහෙකුට පේන්නේ නැහැ. අන්න එතෙන් තමයි ලෝතර බුදුහාමුදුරු කිව්වේ රාජාභරණ පිටින්ම. කවුද හිටියේ? සාන්තතිය නැහැ. අන්න එදා තමයි කිව්වේ ශ්‍රමණයෝ බාහිරේ නැහැ කියලා. ඒක ඇඳුමින් නෙමෙයි මේක තියෙන්නේ. ඒතර තුන්රුවන් වැඩ ඉන්නේ හැම කෙනෙකු තමා තුළ. තුන්රුවන් බුද්ධ ධම්ම සංඝ. මේක බාහිරින් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ තේරුම් කරගන්න ඔබ තුලයි මේ තුන්රුවන් වැඩ ඉන්නේ. ඒ නිසා ඔබ තුල තුන්රුවන් වැඩ ඉන්නව නම් ඒ තුන්රුවන් වඩින්න ඔබේ ජීවිතය ඔබ සකස් කරගන්න. දැන් බලන්න ඔය අතුන් තේරෙනවා මේ සූත්‍ර කිව්වට තේරෙන්නේ නැහැ. ආලෝක සූත්‍රය. අහලා තියෙනවා. නමුත් මේක තේරෙන්නේ නැහැ. ඔය හැම සූත්‍රයකින් පෙන්නන්නේ එකම දෙයයි. කරුණු මොන සූත්‍රයෙන් ගත්තත් ආලෝක යක්ෂය. ආලෝක යක්ෂගේ විමානට බුදුන් වැඩියා. යකාට බුදුන් වැඩක් නැහැ. යකාට බුදුන්ගෙන් වැඩක් නැහැ. ඉතින් රණ්ඩු කරන එක තමයි කරන්නේ. යකයි බුදුහාමුදුරු රණ්ඩු කරා. හැබැයි මේකත් බාහිර කතාවක් නෙවෙයි තමන් ළඟම තියෙන කතාවක්. තමන් ළඟ තියෙන කතාවක්. අන්තිමේදී යකාගේ තියෙන පුළුවන්කාරකම් බුදුහාමුදුරු ඉස්සරහදී බුදුහාමුදුරන්ට කරන්න ගිය අපරාධ වලට එකක් යට කරන්න බැරුණා. ඒ ඔක්කොම පූජාවන් වශයෙන් බුදුහාමුදුරන්ට දැම්මා. ඉතින් යකා පෙරදිලා නිකන් හිටියේ නෑ. එළිවෙයි එලකම්ම සටන් කළා. බුදුහාමුදුරුත් එක්ක. මොකද කිව්වේ? නික්කම සමනාති. ශ්‍රමණේ මගේ විමානයෙන් වහාම නික්මෙන්න. හොඳයි පින්නත කියලා. උතුරා බුදුහාමුදුරු හොඳයි පින්නත කියලා මේ අක්ෂර. කිසි කතාවක් නැතුව නික්මුණා. එළි වෙනකන් සටන් කරේ. එතකොට දැන් ආලෝකයක් හිටනවා මං එළි වෙනකන් සටන් කරේ කවුරුත් එක්කද?
එක වචනෙන් කීකරු වෙන කෙනෙක් කරනවා. අන පාපිස්ස වගේ. පාපිස්ස වගේ. එක වචනෙන් කතා කරන කෙනෙක් එක්කයි මම මිලියන එකක් සටන් කරේ. එකපාරට අනිකෝණ යනවනේ. දැන් අපර යක්ෂ. දැන් බුදුහාමුදුරුවෝ නැවත මේ යක්ෂයා තරහ ඉන්න කොහොමද කියලා දන්නේ නැහැ නේ ගියේ. පාවිස සමනාපි. සාධාවසෝති භගවා පාවිසි. පින්නත මගේ විමානට ඒතර වහාම ශ්‍රමණ මගේ විමානට වඩින්න. හොඳයි පින්නත කියලා පළවෙනි වතාවට බුදුහාමුදුරුවෝ විමානට වඩින්න. මේක තමයි පින්නතේ පළවෙනි දර්ශනය. සෝතාපන්න මාර්ග ඥානය. දෙවෙනි වතාවට ဒုတိ යම්පිකෝ ආලෝකෝ යක්ඛෝ භගවන්තං ඒතද වෝච්ච. දෙවෙනි වතාවට කියනවා නික්කම සමනාපි. හොඳයි පින්නත කියලා නික්කනවා. දෙවෙනි වතාවට කියනවා පවෙත් සමනාපි. සාදාවසෝති භගවා පාවිසි. දෙවෙනි වතාවට කියනවා මගේ විමානට වඩින්න කියලා. දෙවෙනි වතාවටත් වඩිනවා. මේ දෙවෙනි මාර්ග ඥානය. සෝතාපන්න මාර්ග ඥානය දෙවෙනි මාර්ග ඥානය. තුන්වෙනි වතාවටත් තත්‍යම්පිකෝ ආලෝකෝ යක්ඛෝ භගවන්තං ඒතල්වෝච. හරි? බුදුහාඳුරන්ට කියන තුන්වෙනි වතාවටත් මගේ විමානෙන් වඩින්න කියලා මේ යක්ෂයා කියනවා. හොඳයි පින්නට කියලා වඩිනවා. ඈ තුන්වෙනි වතාවට කියනවා මගේ විමානට වඩින්න කියලා. හොඳයි පින්නට කියලා වඩිනවා. දැන් තුන් වතාවක් එහාට මෙහාට. ඒකට මොකද වෙන්නේ? සෝතාපන්න මාර්ගයේ ඵලය, සක්‍රදාගාමී මාර්ගයේ ඵලය, අනාගාමී මාර්ගයේ ඵලය. ඔයත් කවදාවත් ඔක දන්නේ නැහැ. හතරවෙනි වතාවට චතුත්ථම්පිකෝ භගවතෝ ආලෝකෝ යකව භගවන්තං ඒතද වෝච. හතරවෙනි වතාවට කියනවා නික්කම සං. දැන් බුදුහාමරු අන්න එතෙන්දී. අන්න එතෙන්දී අර විදිය නෑ. යකාට යකාව. යක්ෂය තොට ඕන දෙයක් කරපිය. මම මේ විමානෙන් යන්නේ නෑ. මේකත් හරි කතාවක්. ඒ මොකද්ද කිව්වේ පින්නන්නේ? ඒ කියන්නේ අන්තිම වතාවට රහත් වෙනවා. රහත් වුණාට පස්සේ මේ විමානේ යකාට අයිති නෑ. එතෙක් ඔය වැට්ටු ගාව යකා ඉන්නේ. ඒක තමයි සමහර වැට්ටු කියන්නේ මගේ යකා උස්සන්න එපා කියලා. එන්න බුදුන් වැඩියට පස්සේ හතරවෙනි වතාවට ඒ විමානට බුදුන් වැඩියා. ඒතර හැම හදවත් වලටම බුදුන් වඩින පින්නක්. ඒ බුදුන් වැඩියට පස්සේ ඔයත් වලට යකා නැහැ. හතරවෙනි වතාවට આવොත් හරි. ඒ රහත්. ඒතර සෝතාපන්න මාර්ගයේ ඵලය, සකෘදාගාමී මාර්ගය, අනාමාර්ග මාර්ගයේ ඵලය, අරියත් මාර්ගයේ ඵලය. නැතුව වෙන දෙයක් ගැන නෙමෙයි මේ කතා කරේ. නැත්නම් ආලෝක යක්ෂගේ විමානට ගිහිල්ලා හතරවෙනි වතාවට කිව්වනම් දැන් කිව්වනම් මම යක්ෂය මම යන්නේ නැහැ. මම මේ විමානේ ඉන්නවා කියවනම් බුදුහාමුදුරු යථාවාදී තථාකාරයි. එහෙමනම් බුදුහාමුදුරු ඊට පස්සේ ධර්ම දේශනා කරන ඒවා කොහෙද වෙන්න ඕන? ආලෝකස්යක් අස්සේ බවනේ වෙන්න ඕන. ආලෝක සූත්‍රයෙන් පස්සේ ඒ ඔක්කොම සූත්‍ර වෙන්න ඕන කොහෙද? ඇයි ආලෝක යකාගේ විමානෙන් යන්නේ නැහැ කියෝනේ බුදුහාමුදුරු. එහෙ වෙන්න ඕනනේ. එහෙ වෙන්නේ බුදුහාමුදුරු ඒක මේ සූත්‍රයක් විතරයි. මේවා ඔය අතර ලේසියෙන් තේරෙන්නේ නැහැ පින්නත්. මේ පැහැදිලි කරලා දෙන්නේ ඔබේ බුද්ධිය දියුණු කරන්න. ඒකට අපි පටලවා ගත්තන් ඩිංගන් නෙමෙයි. මේ නූල් බෝලේ පටලවා ගන්න කොච්චර තැන් වල තියෙනවද? මේ පටලැවිලි ඔක්කොම ලිහලා මේ නූල් බෝලේ Taman ලියා ගන්න ඕන. පටන් ගත්තේ කොහෙද? හැබැයි අර හෙරේස්ත්‍රිය කියන්නේ කොහෙද කියලාද? ඈ? හෙරේස්ත්‍රිය කියන්නේ කපු වැටයක් කොතනද තියෙන්නේ? කපු වැටේ බැලුවොත් ඔක බලන්න බෑ. තිඹිරි ගෙයිලා පටන් ගත්තේ. මම කුසෙන් බිහිවුණු අවස්ථාවේ ඉඳලා මේ නාම රූප දෙක වෙලා ගත්තේ. ඇවිල්ලා දැන් පටලවා ගන්න තියෙනවා. සතර අපාය මේ අතපටලවක් කියන්නේ. දිව්‍ය ලෝක 6, මනුෂ්‍ය ලෝකේ රූපාවචර බ්‍රහ්මතල 16, අරූපාවචර 4. කොච්චරද? ඒවට තව කොච්චරද? ඇයි? විශ්වවිද්‍යාල වල ගිහලා වෙන විද්‍යාල වලට ගිහලා මේ දත්තු දැනුම. ඒ දැනුමින් ඉදිමිලා මේ සෑම දැනුමක් ලබාගෙන දැන් ඔබල කොහෙද ඉන්නේ? ඔළුව උදුම්මාගෙන ඉන්නේ. හරි පින්නත්නි ධර්මයේ කෙනෙක් ගත්තාම ඵල දරනකොට ගහේ ස්වභාවය මොකක්ද? අතු පහලට බර වෙනවා. පින්නත්නි කරදර දෙන්නේ කාටද? කොල්ල ගල් ගහන්නේ කාටද? නිකන් අඹ ගහක් තියුණොත් ගල් ගහනද කොල්ලෝ? නෑ අඹ පළ දා හොඳට තියෙන නම් තමයි ගල් ගහන්නේ. පළු බර දාලා කරේනවා. ඒ වගේ මේ පළ දරන එක තමයි කවුරුත් ගහන්නේ. කවුරුත් අපහාස කරන්නේ. කොහොම නැක් කමන්නේ නැහැ වෙන්නත්. සාන්ත ධර්මයේ ඔබලට මම කියනවා. දැන් මොකද්ද? ඔබ දන්න හූ වැට. මේ නූල් බෝලේ කතාව. දැන් නූල් බෝලේ කියන්නේ මේ හැමෝටම සාධාරණ ධර්මයක්. කාසිය සාසයෙන් පටන් අරගෙන. දැන් කොච්චර වෙලා ගත්තද? 6-4 දාගත්තා. මනුස්ස ලෝකේ දාගත්තා කාමාවචර භූමිය 11යි.
ඈ 6 4 කියන්නේ සතර අපාය ලිවිලු කය. මනුස්ස ලෝකයේත් එක්ක කාමාවචර භූමිය කියන්නේ නාම රූප දෙක අරගෙන ඉඳලිය කියන්නේ අර ලනු දෙක බලු දෙක නාමයේ රූපේ රූපය රූපේ ඊළඟට එතන කාමජ රූප 11යි ඊළඟට නාම රූප දෙකෙන් රූපේ විතරක් අරගෙන ඥාන වශයෙන් එකක් දවල අනිත් එකේ පිටින් විතක්ක ਵਿਚාර ප්‍රීසුක එකක් ගන්නවා. ඒ ධාන වලින් මඩලා වඩන ආකාරයෙන් 4 විදියක් වෙනකොට හීන ප්‍රේණිත මධ්‍යම උසස් වෙනකොට 16ක් වෙනවා. මනසේ ලබාගත්ත බ්‍රහ්මතර 16ක් රූපාවචර. දැන් මේ විලාගත්තු තැන් මේ නාම රූප දෙක පටලවාගත්තු තැන් නැතුව සත්‍ය වශයෙන්ම කියන දේවල් නෙමෙයි. අපි හදාගත්තේ. බුදුවරයෙක් දේශනා කරන දේවල් නෙමෙයි. අපේ Hindu ධර්මයේ වේදින් ගත්ත ධර්ම. මේක බුද්ධ ධර්මයේ කියලා හිතන්න එපා. ඒක බ්‍රහ්මතර 16ක් දාගත්තා. ඊළඟට ආකාසඤ්ඤා දක්වන ආරෝප ලෝක තරහ ගත්තා. මේ 30 භූමියේ ඔක්කොම 31 තලෙම මේකට කියන්නේ මේ 31ෙම බුදුහාමුදුරු නිදහස් වුණා. ඒක 32 කියලා තලයක් නැහැ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. මේ 31ම ස්ත්‍රී ලක්ෂණ. අන්න අර එක්තරා ස්ත්‍රියක් කියන එක දැන් ඔයකට පේනවා. එදාම පිපිච්ච කපුවලෙන් නූලක් කපර ගන්නවා කියන එක. දැන් පැහැදිලි කියන්නද? ස්ත්‍රිය කියන්නේ කාටද? තථාගත දර්ශනීය ස්ත්‍රිය කියන්නේ කාටද? ඈ? උප්පත්තිය මරණය පිළිගන්නේ. එතකොට මේ ඔක්කොම කට්ටිය බුද්ධහමර ගන්නකොට ස්ත්‍රිය. ඉතින් ඒක තවමත් ඔය අවුල තවමත් ඔය උතන නිදහස් වෙලා නැහැ වෙන්නත්. ඔබලා හිතනවා දැන් මේක නිදහස් වෙලා කියලා. නෑ, හාමුදුරන්ටවත් මේක නිදහස් වෙලා නැහැ. දැන් ගිහි කෙනෙක් අපි ප්‍රඥප්තිය මේ කියන්නේ. අපි බෞද්ධයෝ කියලා පන්සිල් සමාදන් වෙනවා. ඔය දන්නේ ඉච්චරනේ. ගෙදර ඉන්නකොට පන්සිල්. ඉතින් කෙනෙක් පැවිදි වෙන්න කැමති වෙනවා. පැවිදි වෙන්න කැමති වෙනකොට දැන් ගෙදරින් යන්නේ අද්දණ්ඩ උඩ කසාවස්ත්‍රය තියාගෙන ලොකු හාමුදුරන්කට ගිහිල්ලා. මොකද කියන්නේ? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තා. ඉමං කාසාවං ගහිත්වා. පබ්බා ජේත මම් බන්ති අනුකම්පං උපාදාය. මේ වාක්‍ය තමයි කියවන්නේ. හැමෝම කියවන්නේ. නිකන් සිවුරු දාගන්න බෑ. ඕන කෙනෙකුට ඕන විදිහට. සියලු දුක් වලින් නිදහස් වෙලා නිවන් සාක්ෂාත් කරගන්නයි මේ කාසාවස්ත්‍රය දරන්නේ කියලා ලොකු හාමුදුරන් දෙනවා. ඒ ලොකු හාමුදුරු පුදු කරන්නේ. ඒක දන්න විදිහට. යමං වදාමි තං වදේත. එමයි ස්වාමිනී. මං කියන දේ කියන්නේ කරනවා. ඉතින් ඊළඟට ගෙදෙදි පන්සිල් දැන් දසසිල්. දැන් අපි එකට කියනවා සාමණේර දසසිල්. සාමණේර දසසිල් කියලා. ඒතර පොත්පත් ටිකක් බලලා බණ භාවනා කළා ප්‍රඥප්තිය. දැන් තැනකට එනවා අවුරුදු 20ක්. අවුරුදු 20ක් අහම දැන් ක්වොලිෆයිඩ්. ක්වොලිෆයිඩ් කියන්නේ මොකද මේ ක්වොලිෆයිඩ් කියන්නේ? උත්තරීතර ධර්ම. උත්තරීතර මනුෂ්‍ය ධර්ම. උත්තරීතර මනුෂ්‍ය ධර්ම එකිනෙක දන්නේ නැහැ. ඒකයි මම කරන්නේ. උත්තරීතර මනුෂ්‍ය ධර්ම ලබන්න ඊළඟට මොකද කරන්නේ? තමන්ගේ නිකාය යනවා. එතෙන්ට යනවා. සමානත්ව ඇතාපට ගිහිල්ලා රාජාභරණ දාගෙන ගිහිල්ලා නැද්ද? ඒ පාර ප්‍රශ්න වලට උත්තර දීලා තමයි ආයම සිවුර දෙන්නේ. කොහොම වුණත් මම කියනවා 40 ගණනක් විතර ඉන්නවා අපේ හාමුදුරුවෝ ඒ සභාවේ. එතකොට ලේඛාධාරී කියලා කෙනෙක් ඉන්නවා. එයා තමයි ටයිම් එකත් එක්ක මේ ලියාගන්න මේ උපසම්පදා කරපු වෙලාව. උපසම්පදාව දෙන. මේ ප්‍රශ්න මම නැවතත් කියන්නේ තවමත් මේ ප්‍රදාගත්තු ප්‍රශ්නයක්. ඒක පින්කම කරලා අපි කියනවා. මේ පින්කමේ හැටි මේ වෙන්නන්නේ. මේ උපසම්පදා පින්කම. එතකොට මේ උපසම්පදා කරනකොට ඉතින් ලියන්න කෙනෙක් ඉන්නවා. ඒ ලේඛාධාරී. ඉතින් ඒ බඩ ප්‍රශ්න අහන්නත් තියෙනවා ඇත්තෝ. එතන පොලිමර ලස්සන තියෙනවා. ඒ හැමෝටම බන්දකී දීලා තමයි නිකන් කරන්න හම්බෙන්නේ නැහැ. 40 ගන්න දෙන්නවා. විභාගේ පාස් කරා. දැන් පාලමේ මහාන ප්‍රශ්නේ. ඔයාලා ගන්න මේ ප්‍රශ්නේ. ස්ත්‍රියවා පුරුෂෝවා මෙන්න අහන ප්‍රශ්න. මේක හරියම කතාවක් නෙවෙයි. අවුරුදු 20ක් හිටියා. පන්සලේ අවුරුදු 10 මහරුණා කියන්නේ. උපසම්පදා වෙනකොට අවුරුදු 20ක් වෙලා. දැන් මේ ජනත්තෙන් අහන ස්ත්‍රියවා පුරුෂෝවා කියලා. ස්ත්‍රියෙක්ද පුරුෂයෙක්ද? මේ උපසම්පදා. ඉතින් මේ මිනිස්සයා ටබ් වෙල වෙලා. මොකද්ද මේකට කියන්නේ? එතන මේ කෙනෙක් කියනවා පුරුෂයෙක්. එයා කියන පුරුෂයා කියලා.
අරයා එක්ක පුරුෂයා කියලා නිසා පුරුෂයා ගැන. දැන් ඒක නිසා යාන්තම් අපේ පැත්ත ෂේප් වෙලා තියෙනවා. අපේ පැත්ත කියලා කියන්නේ හාමුදුරන්ට පුළුවන් උපසම්පදා ගන්න. හැබැයි ඔයගොල්ලන්ට බෑ. ඇයි? ඔයගොල්ලන්ට ඉස්ත්‍යාව පුරුෂයෝ ගහ කියලා හුත් ඔයත් කියන්න බෑ පුරුෂයා කියලා. මේ තවම පරිලෙවිච්ච අවුලක් වල මං කිව්වේ. ඉතින් මේ හිනහ වෙන නෙමෙයි තියෙන්නේ අඬන්න. හිනහ වෙන නෙමෙයි අඬන්න තියෙන්නේ. අපි කොච්චර මුසාවල අපි ඉන්නවද? අපි කොච්චර වැරිත්තැන් වල ඉන්නවද? පින්නත් මේ නූල් බෝලේ පටලවා ගන්න තැන. කොච්චර නූල් බෝලේ අපි පටලවාගෙන තියෙනවද? මේවෙන් ඔබලා කවදාද ගැලවෙන්නේ? දැන් කොච්චර කල් ඔබලාගේ වයස ගිහිල්ලාද? ඔබලා දැන් වයස ගිහිල්ලා දත් හැලිලා ඔක්කොම ඉන්නවා. තාමත් බුදුන් දැක්කේ නැහැ. ඔබලාට බුදුන් දකින්න වාසනාව තියෙද්දි බුදුන් දකින්න බැරි නම් මම මොකද කරන්නේ? බුදුන් වැඩේ ඉන්නේ Taman තුල. ඒක පළවෙනිම හිතියට යනවා. තුනුරුවන් වැඩේ ඉන්නේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධරත්නේ බාහිරේ නෑ. Taman තුලයි වැඩේ ඉන්නේ. ඒක Taman තුල බුදුන් වැඩේ ඉන්නවා කියවහම ඔබට ලොකු සතුටක් තියෙනවා අද ගෙදර ගියා. ඈ කොයි වෙලාවෙ මරුණා අපි කියන්නේ ප්‍රඥාප්තියෙන් අර ප්‍රඥාප්තිය කියලා තව මරණ පිළිගන්න ඕනේ. ඒ මරණය කිව්වත් ඔතන බයක් නෑ. ඇයි Taman තුල බුදුන් වැඩේ ඉන්නේ. කවදාවත් ඔය කියන අපායවල නෑ වෙත්තට. ඇයි? අපායවල අපිම හදාගත්තේ. මරල බුදුන තැන් නෙමෙයි. මැරීම ඉපදීම කියන ධර්මයේ බුද්ධහමේ නෑ පින්වත්. අන්න නැමත දැන් නූල දාගත්තේ කොහොමද මැරෙනවා උපදිනවා කියලා. මේ නාම රූප දෙක අරගෙන මව කුසෙන් අර බිහි වෙනකොට ගත්තෙත් ඒකයි. අර ගලනාලිය ඔස්සේ ගිහිලා හැම ටික ඒක තද වෙනකොටම ශ්වාසනාලිය අරිනවා. ඒ තමයි ශ්වාසනාලිය අරීම තමයි පියා කියලා කිව්වේ. අර සෙම ටික ගලනාලිය ඔස්සේ තමයි මව. අම්මා තාත්තගේ සම්බන්ධය නාම රූප දෙකේ සම්බන්ධය. ඔතන ඉඳලා තමයි අපි පින්නත් මේ සංසාරය. පැහැදිලිද? ඉතින් අපි උතුණින් ඉඳලා කොච්චර දැනුමක් ලබා ගන්න තියෙනවද දැන්? මේ ලබාගත් දැනුම ඇත්තද? ඈ? ඇත්තද? මේකකට ඇත්තද? නමුත් අපි ඉන්නේ උතන ඔබ කොහොමද ඔප්පු කරන්නේ? ඒ කියන්නේ පින්නත්නේ මේ සත්‍ය දකින්න ඕන. ඔබට පැහැදිලිව පේන්න ඕන. ඔබ ජීවත් වෙන ලෝකයක් තමයි තදනින්ද. බුදුරෙක් මතක් කරනවා. ඊළඟ ලෝකෙ තමයි අඩනින්ද හීන පෙරට. අනෙක් ලෝකෙ තමයි මේ අවදි වෙච්ච. අවදි වෙච්ච තමයි ওই නූල් බෝලේ අවුල් කරගත්ත එකන. ඔය අවුල් කරගත්ත නූල් බෝලේ අරගෙන අඩනින්දට යන්න බෑ. තදින්දට යන්න බෑ. එහෙනම් අඩනින්ද තදින්ද මොකද්ද? ඉතින් බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ පෙන්වන්නේ නැද්ද? පෙන්වනවා. තදින්ද කියන්නේ බුදුහාමුදුරුවෝ මොකද්ද කිව්වේ? අපි හැමෝටම කිව්වා. බලන්න මේ වචනේ තේරුම් නැත්නම් මේ තදින්ද ගැන කියපු දේ බුදුහාමුදුරුවෝ. හැබැයි ඒවට දන්නේ නැහැ තදින්ද ගැන එහෙම කිව්වා කියලා. බුදුහාමුදුරුවෝ කිව්වේ කම්මස්සකාරකෝ නැත්. කර්මයේ කරන්නේ නැත. විපාකස්සක වේදකෝ. විපාක විඳින්නේ නැත. කොහෙද මේක? වටපිටාවේ නෙමෙයි තමන්ගේ තදින්ද. දැන් බලන්න තමන්ගේ තදින්ද කරන්නේ කරවන්නේ විඳින්නේ විඳවන්නේ ඉන්නවද කියලා. ඉන්නවද? කම්මස්සකාරකෝ නැති විපාකස්සක වේදකෝ. මේ දෙකම නැති නිසා උන්වහන්සේ කියන දෙන වචනේ තමයි සුද්ධ ධම්මා පවත්තන්ති. පිරිසුදු ධර්මය. පිරිසුදු ධර්මය කියන්නේ පින්පව් නෙමෙයි. අපි කතා කරන්නේ පින්පව් ගැන. ඒතර හැමෝම ගාව පිරිසුදු ධර්මයක් තියෙනවා. කොතෙන්ද? තමන්ගේ තදින්ද. කරන්නේ කරවන්නේ නැති, විඳින්නේ විඳවන්නේ නැති ඒ තන ලෝතර සම්මා සම්බුදුන් වහන්සේ ශ්‍රී මුකෙන්ම දේශනා කරනවා පිරිසුදු ධර්මයක් තියෙනවා කියලා. සුද්ධ ධම්මා පාට. ඊළඟට උන්වහන්සේ කියනවා ඒ වේතං ඒව සම්මදස්සන. බුද්ධත්වයටපත් වෙන්නේ දර්ශනයටපත් වෙන්නේ ඉතින්. පුණ්‍යත් හුඟතුර කියලා තියෙනවද? හුඟා ගොඩක් බණ කියලා තියෙනවද කියලා ඇහුවා. බුදුන් දකින ක්‍රමේ වහලා නැහැ. බුදුහාමුදුරුවෝ කොහොමවත් වැහුවේ නැහැ. හැමෝටම බුදුන් දකින විදිය පෙන්වනවා. ඒක හැමෝටම තියෙනවා තදින්ද. ඒක තදින්ද ගැන බුදුහාමුදුරුවෝ මොකද කිව්වේ? නමුත් ඔයට වහලා නැහැ. කරන්නේ කරවන්නේ නැහැ, විඳින්නේ විඳවන්නේ නැහැ. එතන පිරිසුදු ධර්මයේ කියන්නේ ඒ පිරිසුදු ධර්මයෙන් තමයි බුදුන් දකින්නේ. පින්පව් වලින් නෙමෙයි. පින්පව් වලින් දකිනවා නම් අඟුලිමාලට කවදාවත් බුදුන් දකින්න හම්බෙන්නේ. අඟුලිමාලට කවදාවත් බුදුන් දකින්න හම්බෙන්නේ නැහැ. පින්පව් වලින් උනා නම්. මේක තේරුම් ගත්තද? අඟුලිමාල ප්‍රශ්නයක් ඔයත් උන්ට. ඇයි? අඟුලිමාල බුදුන් දැක්කනේ. එයා මහා මිනිමරුවෙක් නේ. මේක තේරෙනවද? අඟුලිමාල බුදුන් දැක්කා. ඇයි ඒ බුදුන් දැක්කේ? මොකක් නිසාද?
බුදුන් දකින්නේ පින්පව් වලින් නෙමෙයි. ඒ මොකද පින්පව් වලින් බුදුන් දකින්න බැරි තව හේතුවක් තියෙනවා. ඔයත් හිතන්නේ මෙහෙම. ඔයත් කල්පනා කරන්නේ එක පැත්තයි. කීප පැත්ත විතරයි. ඔය මැටි කොට වගේ තමයි. එක පැත්තයි බලන්නේ. පින් කියන්නේ ඔබල කරනවා. එපා කිව්වේ නෑ. ඕන තරම් පින්කම් කරන්න. හැබැයි පින්කම් කරලා පින් දෙන්න පුළුවන් කියලා ඔබ හිතනවා. බොහොම හොඳ කල්පනාවක්. පින් කරලා පින් දෙන්න පුළුවන්. අපිට උගන්වා ඇත්තොත් එහෙම තමයි හිතන්නේ. පින් කරලා පින් දෙන්න පුළුවන්. ඇයි ඔබ අහන්නේ නැත්තේ? පව් කරලා පව් දෙන්න බැරිද? ඔබට ඒක අහන්න නීතියක් නැද්ද? පින් කරලා පින් දෙන්න පුළුවන් නම් පව් කරලා පව් දෙන්න බැරිද? එහෙම වුණොත් අපිට මොකෝ වෙන්නේ? මේ ප්‍රශ්නේ වලට තේරෙන්නේ. පින කියන එක කාසිය එක පැත්තක් නම්. පින කියන එක නම් සිංහ නම් අනිත් පැත්තේ තල් නම්. පව කියන්නේ. කාසිය දෙපැත්ත වල. පින දෙන්න පුළුවන් නම් පවත් දෙන්න බැරිද? බැරිද? බැරි. එහෙම වුණොත් මොකෝ වෙන්නේ? අද වෙන්නේ එහෙමයි එනම් පිළිගන්න. එහෙම වෙනවා කියන්නේ මේකයි. ඔයතර මේ තේරුම් කරගන්න කියන්නේ. දැන් කෙනෙක් අපි ප්‍රඥප්තිය හරහා සත්‍ය නෙමෙයි මරණය කියලා ප්‍රඥප්තියෙන් පිළිගන්නවා. මැරෙන්නේ නැහැ කියන්නේ. නමුත් මරණය කියලා පිළිගන්නවා. ඔය නොදන්න කම. ආයෙත් වෙන මරණය කියලා. ඒ මරණයට පස්සේ මොකද කරන්නේ? එයා මරණයට පස්සේ අපේ චාරිත්‍ර වාරිත්‍ර උඩ සමහර කට්ටියව නැහැ. චාරිත්‍ර වාරිත්‍ර අර පෙට්ටිය තුන් තැන ලී කෝටු හතරක් ගැට ගහලා මැදින් ගැට ගහලා මැදින් තැඹිලි ගෙඩියක් තියලා හතර පැටේට කෝටු හතරක් ගැට ගහලා තව තැඹිලි අටකින් උඩට කෑල්ලක් දාලා වටේට සවරන් ටික පොල් කොළම වටේට ගැට ගහලා මොකද මොකද කියන්නේ? තටුවක් හදන. තැඹිලි ගෙඩියක් අර තියෙන කපල ඇස්ස කපලා ගහලා තියෙනවා. හතර මෙහෙම වැටේ. උඩ තියෙනවා පිංගානක් හදන. දැන් මම මැරිච්ච කාර්යය හිටපු තැන අර එතන කියන්නේ. මොකද? පිංගාන. පිංගාන හැබැයි පෝසිලින් පිංගන් හැමෝගෙම තියෙනවා ෂෝකේස් එකේ ඉස්සරහා. පෙරේතිකුට කට ගන්න බැරි. අහෙන් මෙන් ඉරිචයිච්ච පිංගානක් තමයි යකට ගන්න. ඒ කෝපේ මොකද්ද? ගැට්ට කැඩිච්ච අර අල්ලන කැලක් කැඩිච්ච අරෙන් මෙන් කැඩිච්ච ඉරිචලිච්ච කෝපයක් තමයි ගන්න. වතුර වගේ. ඉතින් ඒකට මොනවද ගන්නෙ? ගොඩේදී මස්. ඒ හැම ජාතිම අම්මා හරි කවුරු හරි විශ්වාසයි. අම්මා කවදාවත් සිගරට් සුරුට්ටු බීවෙත් නැහැ. මස් මාළු කන්න නැති කට්ටියක් තියෙනවා. මස් මාළු කෑවේ නැහැ. නමුත් මස් මාළු සුරුට්ටු සිගරට් ගංජා අබින් කංශ මේක කොහොම දිනු කටුවට. එමකෝ අවසාන මොහොතේ කන්න කැමති වෙන තුන. ඒකතු කොල්ල දැන් තටුවක් හරි ගස්සලා. අර මරණිතී උතන තියෙනවා. අපේ මේ චාරිත්‍ර ගැන මම කතා කරන්නේ. තමා වෙන්නේ. කියලා අහලා ඉතින් දැන් ඔය ඇත්තන්ට යද්දේ මහත්තයා කෙනෙක්. තු ආයක් බැඳලා බඩ මහතයි මම වගේ මේ තු ආයක් බැඳලා මෙතන. ඉතින් මම මතුරුණා. හැබැයි දැන් ඔය ඇත්තට මම අදුරෙක් නැතුව කරගන්න මම වැඩේ කියන්න. තටුව දෙනකොට. ඒ ගාතාව කියන්න තිරුකුරු සූත්‍රයේ ගන්ධං දීපංච දූපංච පානීයම් භෝජනම් පිච පටිගන්හාතු සත්තුට්ඨෝ ඥාතිපේතා ඉදම් බලි කියලා දුන් ටික කල්න විතරයි තියෙන්නේ. හරි? ඔක පාඩම් කරගෙන ගියාම ආම කවුරු අදට කියන්න ඕනේ නැහැ Tamanටම කරගන්න නැහැ. හරි? දැන් ওই විදිහට දුන් අල්ලන්න ගන්න. දැන් මේ දුන් හතර පාරක් එළියනකම් ඔක දුන් අල්ලලා පෙට්ටිය තුන් දැන් මේ වචනේ හරි වඩනවා මේක ඉස්සරහ කියලා කියනවා මහමා උදේ. හොඳ සිංහල වචනයක්. මහමා උදේ කියන්නේ මොකද්ද? මේ වචනත් මේ ධර්මයේ කියනකොට කියවෙනවා. මහමා උදේට. මහමා උදේ කියලා කියන්නේ කොස් කොලේ පේන වෙලාව. අන්න කොස් කොලේ පේන වෙලාවට මේ තටු උස්ස ගන්නවා. උස්සගෙන අර වල්ලාප සෝහන පැත්තට යනවා. දැන් බටහිර පැත්තේ බලන්න. ඒ පැත්තට යනවා. අර ගෙදර ඉන්න මිනිස්සු මොකද කරන්නේ? මෙහෙම උඩු අස්සට ඇවිල්ලා මෙහෙම බලාගෙන අර තටු අරන් යන පැත්ත බලාගෙන ඉන්නවා. ඒ පන්නම්මක් විලක්කුවක් ගහලා තටුව බොහොම අමාරුවෙන් උස්සගෙන ගිහලා සෝහන ළඟ තියෙනවා. ඊට අර මිනිස්සු අර විද අනිත් ඉන්න අය මෙහෙම තටුව තියෙන පැත්ත බලාගෙන ඉන්නවා.
කොච්චර බලාගෙන ඉන්නවද? ඉරිමා උදේ වෙනකම්. ඉරිමා උදේ කියලා කියන්නේ කොස් නැට්ට පේන වෙලාව. කොස්කොලේ පේන වෙලාව මහා උදේ, කොස් නැට්ට පේන වෙලාවට කියන්නේ ඉරිමා උදේ කියලා. අනේ ඉරිමා උදේ වෙනකොට දැන් කාක්කවර එළිය පහනක්පත් වෙනවා, පන්දමක්පත් වෙනවා. කාක් ගාගෙන එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? ඌට දැන් අර තටුවේ තියෙනවා. එතන ඒක ඌට අහුවෙන්නේ කරුවලේම මේ අහුවෙන්නේ සුරුට්ටුව. සුරුට්ටුවත් අරගෙන ඌ පියාඹනවා. දැන් අර ගෙදරින් ඉන්න මිනිස්සු. මෝ අපේ අම්මා අවසාන මොහොතේ සුරුට්ටු බුන්න ආසාවෙන් ඉඳලා තියෙන්නේ. සුරුට්ටු බුන්න ආසාවෙන් ඉඳලා. මෙන්න මේ විදිහට ඔයත් පරිසම්පාද ධර්ම මේක. මේක ජඹුරු පරිසම්පාද ධර්ම එහෙම ඇවිත් හිතන්නේ මේ අම්මා අවසාන මොහොතේ සුරුට්ටු බොන්න හිටියා. කැමැත්තෙන් හිටියා. මේ කියන්නේ මේ මොකද මේ තවමත් මම කතා කරන්නේ මේ නූල ගැනමයි. මේ නූල පටන් ගත්තේ. මේ නූල අවුල් කරගත්ත තැන් මම මේ පෙන්නන්නේ. මේ නූල අවුල් කරගෙන ගිය තැන්. දැන් එක තැනක නෙමෙයි හැම තැනම මේ නූල අවුල් කරගත්තා. දැන් ඉතින් ඒ විදිහට හිතනවා. දැන් ඉතින් ඒ විදිහට හිතලා ඉන්නවා. මම හැබැයි කතාව කිව්වේ ඒකට නෙමෙයි. වෙනින් කතාවක් පෙන්නන්න. මොකද්ද මේකේ වෙනින් කතාව? මේ පින්පව් ගැන. බලන්න කල්පනා කළා. පෝසිලින් පියන් තමන්ගේ ඉදර හොඳට බබලමින් තියෙද්දි අර පෙරේතයෙකුට කට ගන්න බැරි කෝප්පේ තමයි අම්මා තාත්තා පිටින් පූජා කරන්නේ. එහෙමනම් පින්නත් නේ ඔබේ ගාව පිනක් තියෙනවනම් ওই පින තමන්ගේ ප්‍රයෝජනට අංග ගන්න. පව් ටික තමයි අම්මට පූජා කරන්නේ. මේ අද ලෝකේ හැටි මම මේ පෙන්නේ. අද මේ ලෝකේ තියෙන தත්ත්වය මේ පෙන්නේ මේ බොරු කියනව නෙමෙයි මේ පරම සත්‍ය කියන්නේ. අද මිනිස්සු එහෙමයි. ඒකට අවාසනාවට ඔබල පින්පව් පිළිගත්තට මම නම් පින්පව් පිළිගන්නේ නැහැ. බුදුහාඳුරු පිළිගන්නේ නැහැ. පුණ්‍ය පාප පහිනස්ස පින්පව් දෙකෙන්මයි වෙන්නේ. බුදුහාඳුරු දේශනා කරේ පිරිසුදු ධර්මයක්. කරන්නේ කරවන්නේ නැති විදින්නෙක් විදවන්නේ නැති. සත්‍ය පුද්ගලයෙක් ගැන කියපු ධර්මයක් නෙවෙයි බුද්ධහම. ඔයත් කතා කරන්නේ සත්‍ය පුද්ගලයෝ ගැන. සම්මා සම්බුදුරන් වහන්සේගේ ධර්මයේ උප්පත්තිය ජරා ව්‍යාධිය මරන්නේ නැහැ පිළිගන්නේ. උප්පත්තිය තියෙනවා නම් සතෙක් ඉන්නවා. මරණය තියෙනවා නම් සතෙක් ඉන්නවා. උප්පත්තිය ජරා ව්‍යාධිය මරන්නේ නැති මේ සාන්ත දර්ශනය ලෝතර බුදුහාමුදුරු පිළිපත් කරේ. ඉතින් උන්වහන්සේ දැකපු ධර්මයේ ලෝකෙට අති මනෝඥයි පිළිගන්න. ඊටාම වටිනා ධර්මයක්. ඊටාම ගම්භීර ධර්මයක්. ඊටාම පිරිසිදු ධර්මයක්. අද ඔබලට මේක අහන්න ලැබෙනවා. මේ ලංකාවේ මිනිස්සුන්ගෙන් ඔබලා කී දෙනාද ඉන්නේ? අලුත් තියන්නත් බෑ මේ ඉන්න පිරිස. මෙහෙමවත් අහන්න ලැබෙන එක මට බැන ගියක් කමක් නැහැ. ඔබලට හොඳයි. තේරුණාද? හරි මොන විදිහේ චෝදනා කරයක් කමක් නැහැ ඔබලට හොඳයි. ඒ කියන්නේ ඔබලා දන්නවා මේ පරම සත්‍යයක් දේශනා කරන බව. මෙතන නැතිකිරු තේරෙන්නේ නැහැ. හැබැයි මම කිව්වේ නෑ මං කියන දේ පිළිගන්න කියලා. තමනුත් බලන්න. ඒ මොකද මේ අපි හැම කෙනෙක්ම ආපු ගමන් මාර්ගය එක විදිහේ ගමන් මාර්ගයක් ආවේ. රාජ්‍යරුවන්ටත් එහෙමයි. දුගේ හිඟන්නටත් එහෙමයි. සතෙකුටත් එහෙමයි. සතාට මේක තේරෙන්නේ නැහැ. අපිට මේක තේරුම් කර ගන්න පුළුවන්. අපි හැම කෙනෙකුම හැමෝටම තියෙන එකම ලෙඩක්. මොකද මේක තියෙන්නේ? කාසේ සාසේ. මොකද කාසේ? කාසේ කිව්වා. අර මව් කුසේ ඉන්නකොට කටේ තියෙන කෙල ටික. බොල් කැඳේ කිව්වේ ඒක. ඒක තමයි වාපිච්චෙන් කියලා වෙදගම් කරන්නේ වෛද්‍ය විද්‍යාව. ඒ ටික ගිලෙන්න ඕන කොහෙද? ශාසනාලය ඔස්සේ නෙමෙයි. ගල්නාලය ඔස්සේ. ශාසනාලය ඔස්සේ ගියොත් අන්න ආවොත් එන්නේ නැහැ. ශාසනාලය ඔස්සේ ගියොත් මලකටත් තමයි බිහි වෙන්නේ. පූර්ව දේවතාවට එන්න බෑ. පූර්ව දේවතාවා එන්නේ කොහමද? පියා එන්නේ කොහමද? අර ගන්න කඳ ටික බෝල් කඳ ටික ගල්නාලිය ඔස්සේ යන්න ඕනේ. ඒක ශ්වාසනාලිය යනවා. දැන් අපිට අන්තිමට වෙන්නේ මොකද්ද? දැන් ඔයද මරණය කියලා ප්‍රත්‍යක්ෂ පිළිගන්නේ. නමුත් ඒක සත්‍ය නෙමෙයි. එතෙන්දී ඔබලට වෙන්නේ මොකද්ද? ආයිමත් වෙන්නේ ඕකම නේ පින්නත්. ඊළඟට ඔබට පිටින් ආස්වාද ප්‍රාස්වාද ගන්න බැරි වෙනවා. ඊළඟට පෙකින් වැඩක් නැහැ. එතකොට මොකද වෙන්නේ? මේ පැත්තත් තද වෙලා මේ පැත්තත් තද වෙලා. ඒක තමයි කඩාගෙන මේ දෙපැත්තටම යන්නේ. මල පහ වෙන්නත් පුළුවන් මේ පැත්තෙන් යන්නත් පුළුවන්. පුපුරනකොට මේක. ඇයි? මේක අර වායුව මේක ඇතුළේම කරන්නේ. ඒකට හැදෙන්නේ ගෑස් එකක්. ඒ ගෑස් එක හැදෙන්න මේ හෘද වස්තුව මේ ගෑස් එක ඔක්සිජන් ඕන එකට දැන් ගෑස් ඔක්සිජන් නෙමෙයි දැන් විස වායුවක් තියෙනවා. වායුව ඇති වෙන්නේ නැතිනම් මේක හෙමින් මේකට වේගය වැඩි. බුරක් දිනවා කියන්නේ. අපි කියනවා මේ සුවාසිතට ලැබෙන. ඒ සුවාසිත ලැබෙන මේක හෙමින් යන නතර වෙනවා.
මේ කාරසාල. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඔය ගලේ කතා ඉවරයි. ඈ? ඒ මිනිස්සයා මැරුණානේ. මැරුණා කියන්නේ හැට පෙන්නේ දිහන්න. කවුද මැරුණේ? මම වල පෙන්නේ. ඔබට මම ඉස්සර ධර්ම දේශනා කළා කියන පෙන්නවා. මම මේ ගලපලා පෙන්නනවා. ඔබ මේ උදාහරණයක් කියන්නේ පොල් ගහ. පොල් ගහක් හිටවමු. මොකටද පොල් ගහ හිටවන්නේ? පොල් කියන එක ප්‍රයෝජනවත් දෙයක්. ඒකේ පොල් අතු ප්‍රයෝජන ගන්න පුළුවන්, මල් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ හැම දෙයක්ම මුල් වල ඉඳලා හැම දෙයක්ම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා මේ පොල් ගහක් හිටවමු. මේ මනුස්සයත් ඒ වගේ කෙනෙක් තමයි වටින දෙයක්. හැම කෙනෙක්ම මනුස්සයෙක් වටිනවා. දැන් පොල් ගහක් හිටවලා අපි උදාහරණයක් කියනවනේ. ඒ පොල් ගහෙන් අපි මොනවද ගන්න? අපිට අවශ්‍ය දේවල් ගන්න. අන්තිමට කෑමට බියම් පිටරක් අරගෙන කරන්නේ නෙමෙයි. ගෙවල් දොර හදන්න ගන්නවා. අන්තිමට මොනවද ගන්න? අපි පහන් පත්තු කරනවා. ඒ පහන් පත්තු කරන පොල් තෙල් හදනවා. පොල් තෙල් හදලා බෝතලයකට දාගෙන දැන් තෙල් ටිකක් වක් කරනවා. පහන් ටිකක් දාලා දාලා දැන් අපි මොනවද දකින්නේ? ආර දකින්නේ පොල් තෙල් දාන්න කියන ආලෝකය. තෙල් ඉවර වෙනකම් අපිට පහන් පත්තු කරතයි. ඊට පස්සේ ආයෙත් තෙල් හින්දෙන්නේ කොහොමද? පොල් නැත්තම්. ආයෙත් පොල් ගහට පොල් කොහෙන්ද පොල් එන්නේ? මේක ඔයතර ප්‍රශ්නයක්. ආයෙත් පොල් ඉන්න නම් පින්නත් නේ. අර අපි අන්තිමට දකින්නේ අර පහනේ තියෙන ආලෝකය විතර තෙල් වලින් තියෙන. ඊට පස්සේ ඔයත් පොල් වල කතා ඉවරයි. නමුත් පොල් වල කතා ඉවර නෑ පින්නත්. අර එතනින් පිට වෙනව දැල්ලා. පොල් තෙල් පහනේ දැල්ලක් පිටනවා. ඒ දැල්ල වායුවත් එක්ක එකතු වෙනවා. ඒ කාබන් ඩයොක්සයිඩ්. ඒව ආයමත් ගස් වලට උරා ගන්න. ගස් වලට උරාගෙන ආයමත් කිලිමල් පොල් හට ගන්න. මේක තමයි අපිට වෙන්නේ. මේ සිද්ධියම අපිට වෙන්නේ. අප කාසිය සාසින් ඉඳලා අපි ආපහු එකතු වෙන්නේ අරකටමයි. ඔබලට පේන්නේ නැහැ. මේක තමයි අපි ලිසල් යනවා කියන්නේ. අද තදනින්ද අඩින්ද අවදිය. මෙන්න මේ කරුණු තුන නිසා අපිට පේන්නේ නැහැ. මේ කරුණු තුලින් අයිමන පස්සේ ලෝකීය යථාර්ථය අපිට පේනවා. ඒ සම්මා සම්බුදුරන් වහන්සේ කොහොමද දකිනවා? තදනින්ද නැහැ අඩින්ද නැහැ අවදිය. ඒකට ඔබට පැහැදිලිව මේ චක්‍රයෙන් නිදහස් වෙනවා. ඒක බුදුහාමුදුරු පෙන්නන්නේ අර නූල් බෝලේ ලියාගත්තා. ලියාගෙන හරලා තමයි බුදුහාමුදුරු ධම්මචක්‍රය කියන්නේ අකුප්පා. මේ චේතෝ විමුක්ති අයමන්ති මාජාති නති ධානි පුනප්පව. පුනර්භවය. ඔබලා තියාගෙන තියෙන්නේ පුනරුත්පත්තිය. ලෝතර බුදුරේ දේශනා කරන්නේ පුනර්භවය. පුනර්භවය කියන්නේ තදනින්ද අඩින්ද අවදිය. මේ චක්‍රතොට මේ ඉන්ද්‍රිය හය යන්නේ නැහැ. මේ නිදහසල ඉන්නේ. ඊතනයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. ඔයත් කියන්නේ මැරල කියලා දිව්‍ය ලෝක වල යනවා බ්‍රහ්ම ලෝක යනවා. අර නූල පටලවා ගන්නට. ඉතින් මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ ඔබට කරට ඇහෙනවනම් එතකොට බුදුහාමුදුරන්ගේ ධර්මයේ උප්පත්තිය නැහැ, මරණය නැහැ, ජරාව නැහැ, ව්‍යාධිය නැහැ. ඒ සම්මා සම්බුදුන් වහන්සේ සොයාගන්න. ඒ සොයාගෙන අපට දේශනා කළා. ඒතර බුද්ධහමේ දානීය මොකද්ද? බුදුහාමුදුරන්ගේ දාණයෙන් බුදුහාමුදුරු දාණය අගය කරනවා. දානය කියන්නේ අත්හැරීම. සීලය කියන්නේ අත්හැරීම. සීලය කියන්නේ අත්හැරීම. දානය කියන්නේ අත්හැරීම. දැන් සීල සමාදන් කරනවා කියන අදහස නෙමෙයි. පද සමාදන් වීමක් නෙමෙයි. අත්හැරීම. මොකක්ද අත්හරින්නේ? සීලෙන් අත්හරින්නේ අරූප ධර්ම. නාමය. දානයෙන් අතහරින්න රූපය. අර කාසියයි සාසයයි. ඒ අරූප ධර්මය අතහරින්න මොනද උපද වෙන්නේ? උපකාර වෙන්නේ? දාන. භාවනාව. ඒකට දානෙන් අපි අදහස් කරන්නේ මොකද්ද? දන් දීමකින් අදහස් කරන්නේ මොකද්ද? මේ කාසියත් අතහරින්න. ඉතින් මේ දෙකම අපි කරන්න ඕන. මේක තේරෙනවද? එතකොට වස්තුවක පිළිලා දන් දෙනවද? බෞද්ධයෝ. නෑ. ඒතර වස්තුවක පිළිලා කෙනෙකුට දානයක් දෙනවා කියලා කිව්වොත් ඒක ධර්මයක් නෙමෙයි. වස්තුවක පිළිරන්නේ නැතුව කෙනෙක් පුජ්‍යලෙක් නැතුව දානය පරිත්‍යාග කරනවා. ඒතර සත්පුජ්‍යල ආත්ම ජීව කියන කතාවක් නෙවෙයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ. ඒ විදිහේ කරනවා නම් තමයි පින්නදී බුදුන් දකින්නේ. ඉතින් මම මේ ඔක්කොම එලි කරලා පෙන්නන්නේ අපි පටන් ගත්ත දේවල් වරදලා තියෙනවා. ඒ වැරදි හරි ගස්ස කරනවා. මේ නූල් බෝලේ වැරදි විදිහට උතාගෙන තියෙනවා. මේ කපු වැටේ කොටු එකක් නෙමෙයි. තිමිරකේ ඉඳලා පටන් ගත්ත දෙයක්. දැන් මේ ධර්මය දැකලා උඹලා බුදුන් දකින්න උත්සාහ ගන්න. උඹලට බුදුන් දකින්න පුළුවන්. ඉතින් මේ අද සාමාන්‍යයෙන් අර
නූල් බෝලේ කියන කතාව කොච්චර කොහේ ගියාද? දැන් හිරේස්ත්‍රි දැන් ඔයාලට පේනවද? පේනවද? හිරේස්ත්‍රි පේනවද කියලා අහුවා. දැන් ඉස්ත්‍රි දෙන්නෙක් හිටියනේ. එදා බිවිච කපෝලින් කියලා කරයි ආ නූල් බෝලේ මගදී අරන් ගියේ කියලා. දැන් හිරේස්ත්‍රි පේනවද? ඒ කියන්නේ පින්නන්නේ එයයි දන්නේ නැහැ මේක ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා. දැන් කපුන වලට කපු වැටේ කියලා ගත්තට ඒක ඇත්තක් නැහැ. ඒක සොයන්න බෑ. මේ කපුන වලේ කියලා දා පිපිච්ච කපුලින් කියලා කියන්නේ මවකුසෙන් බිහි වෙන අවස්ථාව. බිහි වෙලා දැන් අර මවකුසේ ඉන්නකොට හිටි විදිය නෙමෙයි. දැන් නාම රූප දෙකක් එන්න හදන්නේ. දැන් පෙකිනි වෙලා කපලා යට ගහනවත් එක්කම මෙතනින් ආස්වාද ප්‍රාසාද වැඩේ. අර කෙල ටික ගිරෙනවා. එතකොට ජීවිතයක් ඇති වෙනවා. එතන තමයි පටන් ගන්න. ඒක ලේබර් රූම්. එතන ඉඳලා පටන් ගත්ත එක තමයි අද මේ දැනුමක් අරගෙන මහා පඬිතු විදියට නොඑක් දේවල් කතා කරන්නේ. නමුත් තථාගත දර්ශනය ඔබට පැහැදිලිව පේනවා. ඒක අපි හැම කෙනෙක්ම කොහෙද හිටියේ? අපි හැම කෙනෙක්ම කොහෙද හිටියේ? මෙතන ආපු කට්ටියයි නාපු කට්ටිය කොහෙද ඉන්නේ ඔක්කොම? කියන්න බෑ. ඔක්කොම ඉන්නේ කාසේ සාසේ. නමුත් බොහොම දෙනා දන්නේ නැහැ මේක. මේ හැමෝටම කාසේ සාසේ දින එක දන්නේ නැහැ. දන්න කට්ටිය තමයි වෙල මේකෙන් ගැලවෙන්නේ. අනිත් අය තවමත් ඉන්න ඒකට කාසේ සාසේ නැහැ. දැන් බෝධියට ඔයාලට දැන් පේනවා. බෝධිය තමයි මොකද? ඇහැටුව. කාසේ. ඒතර බෝධියට ඔයාලට පිට දෙන්න ඕන. සියලුම බුදුවරු බෝධියට පිට දුන්නා. ඔයත් හොදන්නේ බෝධිය බදාගෙන බුදු වෙන්න. මේ කාසේ බදාගෙන බුදු වෙන්න බෑ මේක අත්හරින්න. මේ නාම රූප දෙකෙන් තොර වෙන්න. එත්ත නාමංච රූපංච අශේෂං පුරුජ්ජති. නාම රූප දෙක ඉතුරු නැතුව බුදු කෙනෙක් ඇති කරනවා. මේ 31 කලෙම නිදහස් වෙනවා පින්නත්. ඒ නිසා බුදුහාමකට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සමන්විත කරනවා. අද දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියලා දාලා තියෙන්නේ ඌර්ණ රෝම ධාතුව, අතේ කර ආතේ තියෙන නිලුම්මල්, කකුලේ තියෙන නිලුම්මල් ඔය විදිහට. ඇයි එහෙම වැරදි කියන්නේ? ඒතර වැහුවේ මොකද්ද? මෙන්න මේ කතාව වැහුවා. මේ මිනිස්සය හදාගත්තු මේ නූල් බෝලේ පටලවාගත්තු 31 කලේ වැහලා මේ වැහුවා. වහලහලා වෙඩින් කප් වෙනවා. ඉතින් ලේසියෙන් ගැලවෙන්න බෑ මේක. මේ දර්ශනය සම්පූර්ණ වහලා ඉවරට තියෙනවා. ඒ දර්ශනයේ වහලා තියෙන ධර්මයේ ඒ ආකාරයෙන්ම විරුද්ධ කරන්න සාමාන්‍ය මිනිස්සුන්ට බෑ පිළිගන්න. ඒ පෙනීමක් එන්නම ඕන. ඒ පෙනීම આવොත් විතරයි මේ ධර්මයේ කියන්න පුළුවන්. ඉතින් ඒක උඩ දැන් ඒ පැහැදිලිව තුන්ලෝකේ පැහැදිලිව දැකලා ඔබට මේ ධර්මයේ දේශනා කරනවා. ඔබලට බලන්න පුළුවන්. ඔබලට මේ පෙනීම එනවා. අහන එක නෙමෙයි පෙනීම. එන්න බලන්න කියලා බුදුහාමුදුරු කියපු කතාව තමයි මම විස්තර කරන්නේ. එහි පස්සිකෝ භගවතෝ ධම්මං. භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුරන් වහන්සේගේ ධර්මය ඒව බලව කියන ගුණයෙන් යුක්තයි. ඒක එහෙමයි. එන්න අහන්න නෙමෙයි. මේ අහන ධර්ම තමයි අපි මුගක් දැනගෙන හිටියේ. දැන් ඒ ගැන දැන් ඕනනම් අර ආලෝක යක්ෂයත් ගැන කතා කරනකොට ආලෝක යක්ෂය අහනවා බුදුහාමුදුරන්ගේ කතංසු ලබතේ පඤ්ඤා. එතකොට ප්‍රඥාව කියන වචනේ යෙදෙන තැනක් ඔය පෙන්නේ. මේ ධනුමහරා ප්‍රඥාව යෙදෙන තැන. කතංසු ලබතේ පඤ්ඤා. ප්‍රඥාව ලබන්නේ කොහොමද? එතකොට බුදුහාමුදුරු උත්තර දෙන්නේ සුසුසා ලබතේ පඤ්ඤා. ඇසීමෙන් ප්‍රඥාව ලැබෙනවා කියලා. නමුත් බුදුහාමුදුරගේ ධර්මයේ එන්න බලන්න කියලා. ඒකට ඇසීමෙන් ප්‍රඥාව ලැබෙනවා කියලා කිව්වේ. ඒකට ඇසීමෙන් ලැබෙන ප්‍රඥාව මොකද්ද? කියලා දැන් වෙන්න. ඇසීමෙන් ලැබෙන ප්‍රඥාවෙන් උප්පත්තිය වර්ණය ජය ගන්න බෑ. එතන ඔබට හම්බෙන්නේ දැනුමක්. ඒ දැනුම දැන් ආලෝකයක්ෂට ඕන උප්පත්තිය වර්ණය ජය ගන්න නෙමෙයි. එයාට උමනා කරේ මොකද? එයාට උමනා කරලා තුනේ ලෝකේ හරි හොඳ කෙනෙක් හැටියට ජීවත් වෙන්නේ කොහොමද කියලා දැනගන්න. ඒකට ඒ මිනිස්සුන්ට කියන මේ යකෙක් වුණාට මිනිස්සෙක් අපි මිනිස්සු වෙනුවෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් උදාහරණයක ඒ ගාථාවේ පෙනවා. කිංසූද විත්තං පුරිසස්ස සෙට්ටං ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් වෙන්න මොන විදියේ දෙයක් පුරුදු කරන්න ඕනද කියලා අහනවා. යකෙක් අහන කතාවක් නෙවෙයි. ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් වෙන්න. යකානේ අහන්නේ. ඒතර අපි වෙනුවෙන්මනේ අහන්නේ.
හිංසූද විත්තම් පුසත්සෙට්ටම්. ඒතර බුදුහාමුදුරුවෝ උත්තර දෙන්නේ සද්ධීද විත්තම් පුසත්සෙට්ටම්. නිරන්තරයෙන් පුරුදු කරන ශ්‍රද්ධාවතමෝ ඒක තමයි ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් කියලා දෙන්නේ. මොකද මේ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව කියන එක ඔයත් පාවිච්චි කරන්නේ මේ විදිහට. ඒක මෝඩකම කැටිය. ගාක් ඇත්තට ශ්‍රද්ධාව කියනවා, උපාසකම්මලාටත් කියනවා, උපාසක මහතුන් කියනවා. දානි අරගෙන යනවා. බුදුහාමුදුරන්. ගා දානි ගොඩක් අරන් ගියහම දැන් බුදු පිළිමේ තියෙන තැන තව ගොඩාක් අඩු වැඩි කියලා තියෙනවා. දැන් තමන්ගේ නෑ දානි ඊතාව පින්නත් දානයක් මේක බිමින් තියන්න බෑනේ බුදුහාමුදුරන් කියනද නෑනේ. දැන් මේ සුලිම තියන්නත් ඕන. පොඩ්ඩක් ඉඳලා තියෙන්නේ මොකද්ද? ඉතින් ක්‍රමයක් තියෙනවා. අර උඩ තියෙන බුදු පිළිමේ මේස යටින් තියෙනවා. එතනක් තියෙනවා අර ගෙනිච්ච ඒවා. මේක සද්ධාව තමයි. තමන්ගේ දානේ උඩින් තියන්න ඕන නිසා බුදු පිළිමේ යටින් තියලා ඉව තියෙනවා. මෙන්න මේ විදිහට තමයි වැට කරන්නේ මේ ශ්‍රද්ධාවට. එහෙම ශ්‍රද්ධාවක් කියන්නේ මේ කියන්නේ. ශ්‍රද්ධාව අතක් හැටියට. හරි? අතක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ශ්‍රද්ධාව බීජයක් හැටියට දේශනා කරනවා. ඒ තලයක් රෝපණය කරනවා. ඒ ශ්‍රද්ධාව කියන්නේ පින්නනේ තුන්රුවන් කෙරෙහි පැහැදීම. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය කෙරෙහි ඔබේ හදවතේ නිතරම පැහැදීමක් තියෙනවා. ඒක ඔබ නිතර දිනු කරන්න. ඒකයි කියන්නේ. තුන්රුවන් කෙරෙහි පැහැදීමක් ඔබට ඇති වුණා නම් එතන තමයි ශ්‍රද්ධාව. එතකොට කතාංශ ලැබතේ පඤ්ඤංකවම ඇසීමේ ප්‍රඥාව ලැබෙන පැත්ත. ඒ ප්‍රඥාව තියෙන සමාජ ජීවත් වෙන්න. ඉතින් අන්තිමේදී සම්මා සම්බුදුරන් වහන්සේ ධර්මයේ ආලෝකයක් ඉවර කළා. මෙහෙම කතාවක් වෙනවා. ඉංග අඤ්ඤය පුච්චස්සු. ඉංග අඤ්ඤය පුච්චස්සු. මොකද මේ ඉංග අඤ්ඤය පුච්චේ කියන්නේ? ඒ මොනවා කියලාද එහෙම බුදුහාමුදුරුවෝ කිව්වේ? සත්‍යං ධම්මෝ ද්විති චාග. මේ බුදුහාමුදුරුවෝගේ ධර්මය. සත්‍යත් ධර්මයක් ඉවසීමත් පරිත්‍යාගය. මේ වචනෙන් සත්‍යත් ධර්මයක් ඉවසීමත් පරිත්‍යාගය. සත්‍යං ධම්මෝ ද්විති චාග. සවේ පිච්ච නසෝචති. සවේ කියන්නේ කාන්තෙන් මේන් පරලොව ගිහිල්ලා දුක් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ. ඒකට මෙහෙම කියලා අහලා ඉංග අඤ්ඤය පුච්චස්සු යක්ෂය ඔක්කොම බුදුහාමුදුරුවෝ බණ කියලා ඉවරයි. ඉංග අඤ්ඤය පුච්චස්සු යක්ෂය ඔබට මේක සැකනම්. ඉංග අඤ්ඤය පුච්චස්සු යක්ෂය ඔබට මේක සැකනම්. තවත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ ලෝකේ ඉන්නවා. ඒගොල්ලගෙන ගිහිල්ලා අහන්න. බුදුහාමුදුරුවෝ කියන්නේ. දැන් ආලෝක යක්ෂය කියනවා එළිවෙනකන් රණ්ඩු කරත් අන්තිමේදී බුදුහාමුදුරුවෝ ගැන කතා. කතන්ති දානි පුච්චස්සු පුතු සමන බ්‍රාහ්මණ. මම තවත් සමන බ්‍රාහ්මණයෙක්ගෙන් අහන්නේ ඇයි? මට යමක් මං අද පරිත්‍යාග කරා නම් ඒකේ ප්‍රතිඵලය මම නෙලා ගත්තා. නාම රූප දෙකෙන් නිදහසුණා කියලා. බුදුන් දැක්කා. හතරේ. අන්න ඒක තමයි බුදුහාමුදුරන්ගේ ධර්ම කියන ශ්‍රේෂ්ඨය. මේ ඔක්කොම කතා කියන්නේ තමා තුලින් බලන්න. හැම සූත්‍රයකම තියෙනවා. ඉතින් ඔයත් දන්නේ නැහැ ඒක. මොන සූත්‍රයෙන් කමුණක් කමන්නේ. ආලෝකයකටත් බුදුන් දකින්න පුළුවන්. අඟුලිමාලටත් බුදුන් දකින්න පුළුවන්. හැමෝටම බුදුන් දකින්න නම් තමා තුලින් ওই කතා බලන්න. තමා තුලයි අඟුලිමාලේ ඉන්නේ. ඔයත් හිතා ගන්නවා අඟුලිමාලේ ඉන්නේ කොහෙවත් කියලා. ඒ විදිහටම හිතන්නේ. දැන් සුනීත ගැන කතා කරමු. සුනීත කියන්නේ කවුද? අසුචි කතාරන් ගියේ මිනිස්සයා. වැඩි උගක් කමන්නේ. සුනීතට මොකද කිව්වනේ? සුනීතට කිව්වේ ඒ මනුස්සයට පාලි සංස්කෘත තේරෙන්නේ නැහැ, ගාථා තේරෙන්නේ නැහැ. සුනීත ඔබ කැමතිද අසුචිකත විපිටි යන්න? ඔච්චරයි. විපිටි. මොකද මේ අසුචිකත? කාශේ සාස. මේ දෙකෙන් නිදහස් වුණා. ගොඩක් බල කිව්වේ නැහැ. ඉතින් පින්නන්නේ ආනන්ද හාමුදුරන්ට ඒක ධර්ම භාණ්ඩාගාරයක්. භාණ්ඩාගාරයක්ම මට කිව්වා. නමුත් බුදුන් වැඩ ඉන්නකම් බුදුන් දකින්න බැරි වුණා. මේ ප්‍රශ්න. හරි? සුනීතට ඒක වචනයක් කියනකොට බුදුන් දැක්කා. මේ මෙතන මේ බණ ගොඩක් එකතු කරගන්න නෙමෙයි ඕනේ. එක වචනයක් ඇති ඔබට බුදුන් දකින්න. පාලිනකට කමන්නේ නැහැ, සංස්කෘතයට කමන්නේ නැහැ. මේ එක බුදු ගුණයක් ඔබේ හදවතේ පිහිටව ගන්න.
බුදුන් වඩින්නේ ඔබේ ළඟටමයි. බාහිරේ බුදු කෙනෙක් දකින්න බෑ. දැන් ඔයත් හිතන්නේ බුදු කෙනෙක් ඇවිල්ලා අපිට තියෙන මෙච්චරයි. ට්‍රාන්සැක්ෂන් වෙන්න ගන්න. මොකක්ද? ඈ? ඔය ට්‍රාන්සැක්ෂන් කියන්නේ බුදුහාමුදුරුවෝට බණ කියන හොඳට අපිට තියෙන්නේ පිළිකරක් දීලා, කන්න බොන්න දෙයක් දීලා අපි දෙන්න ගනුදෙනුවක් කරගන්නවා. එතකොට හරියි. එහෙම දෙයක් නම් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. තමා තුලින් වඩින බුදුහාමුදුරන්ට ඔබ ගරු කරන්න. තමා තුලින් වඩින බුදුහාමුදුරුවෝ දකින්න. මෙන්න මේකයි වෙන්නත් ධර්මය. එතකොට ඔබලට කවදාවත් වරදි දෙන්නේ නැහැ. Taman ආපු ගමන්ම ඔක බලන්න. Tamanට බලතෑවි. Taman ආපු ගමන්ම මව කුස කොහොමද හිටියේ? මව කුසෙන් බිහිවෙල කොහෙද හිටියේ? දැන් ඊට පස්සේ මේ කොච්චර මේ නූල් බෝලේ පටලවා ගත්තද? මේ නාම රූපනේ? ඈ? කොච්චර පටලවා ගත්තද? තවමයි කරන්නේ පටලවා ගන්න කම. ලියා ගන්න ලෑ බින්නත් කිව්වා ඇත්ත. තවමත් පටලවා ගන්නවා. හරියයි මෙහෙම කිව්වා මෙයයි මෙහෙම කිව්වා අර හාමුදුරු කියන එකෙන් ඇත්ත මේ හාමුදුරු කියන එක ඇත්ත. හරියට මං කියන එකම කිව්වා. ඔහොම කියලා දාන්න. නම පින්නන්නේ ධර්මයේ සද්ධම්මම් පරම දුර්ලභ. සද්ධර්මයේ කියන්නේ අසකන නාසය දිව ශරීරයේ මන. මේකේ සත්‍යයේ පුද්ගලයේ ඉන්නවයි කියන කතාව. මේ හතෙන් නිදහස් වෙලාම ධර්මයක් කියනනම් ඒ කල්යාණ මිත්‍ර ධර්මයට සවන් දීලා අහලා ඔබත් බුද්ධත්වයේ ලබා ගන්න. එච්චරයි මට කියන්න. හොඳයි පින්නන්නේ කන්නේ මේ සූත්‍ර කියලා මෙන්න අවසර. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிගමිච්ඡ සක්කෝ උජෝච සෝජෝච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්ඡෝච සල්ලං සුද්ධි සම්පින්ද්‍රයෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුපි නච කුද්ධම් සමාචරේ කිංකියේන විනෝපරේ උපදේ සුඛිනෝ වාකේ විනෝ හන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේ චිපාන භූතච්චීතස වරවා අනවශේෂා දීඝාවායේ මහන්තාවා මජ්ක්‍ධිමා රස්සකාන දිඨාවායේව අදිඨායේච දුරේ වසන්ති අවිනි භූතාවා සම්භවේ සීවාස්තේ සත්තා භවන්ති නපරෝ පරන්නි බුද්ධේත ඥාති මඤ්ඤේත කත්තචිනං කං යාරෝසනා පටික සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේ මාතා යතානියම් සුත්තං ආයුසා ඒක පුත්ත මනුරත් ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමා මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමා උද්ධං අදෝච කිරියං ච අසම්භාවං අවේරං තිත්තං චරන් නිසින්නෝ ආසයානෝ යාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේ රක්මමේතං විහාරං ඉදමාහෝ දෙත්ති ඥානගම් දස්සනේන සම්පන්නෝ කාමේසු විනේයේන එහි ධාතු ගප්පසෙයම් පුනරේති ඒතේන සච්චවයි සොත්තිතේ හෝතු සම්ප්‍රදායේතේ සච්චවයි සොත්තිතේ හෝතු සම්ප්‍රදායේතේ සච්චවයි සොත්තිතේ හෝතු සම්ප්‍රදා සෑම සිල්නාට සුඛපටිපදාවෙන් අමා මහ නිවන් සම්පන්න වේවා තෙරුවන් සරණයි